අපේ තව දැන් මෙහෙම ගිහිල්ලා දැන් අද අපි මේ පාඩමයි අපිට තියෙන්නේ මූල්‍ය වංචා කියන පාඩමයි. හරි? එතකොට අපි අදයි හෙටයි දවස් 3කින් වගේ අපිට ඉවර කරගන්න පුළුවන් ඒ කියලා හිතනවා. හරි? 2කින් 3කින් වගේ. රයිට්? අපි ක්වෙස්චන් කරනවා නම් තවත් ඉතින් පොඩ්ඩක් එහාට යනවා. එච්චරයි තියෙන්නේ. හරි. අපි අද අලුත් පාඩමක් ඉගෙන ගමු. මේ මූල්‍ය ආයතන කළමනාකරණය සහ විශ්ලේෂණය සහ විගණනය. රයිට්? ඕකේ. මේක නේද තියෙන්නේ? ඕකේ. දැන් අපි මේ ගිණුම් කරණය කියලා අපි ප්‍රධාන වශයෙන් ගත්තොත් එහෙම අපි දන්නවා ප්‍රධාන වශයෙන් අපි ගිණුම් නැත්තම් මූල්‍ය වාර්තාකරණයේදී අපි භාවිතා කරනවා මේ කරුණු තුනක්. සංකල්ප මොනවාද? සංකල්ප කියන්නේ මොකද්ද? concept. අවබෝධ කරගත හැකි බව, නිවැරදි භාවය, සම්පූර්ණ භාවය, සංසන්දනය කිරීමේ හැකියාව, සත්‍යාපනය කළ හැකි බව ඒවා සංකල්ප. එතකොට අපි මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරන්නේ පිළිගත් ප්‍රමිතීන් වලට අනුකූලව. මොනවද ප්‍රමිතීත් පිළිගත් තියෙන්නේ? අපි භාවිතා කරන පිළිගත් ප්‍රමිතීන් තමයි අන්තර්ජාතික සහ ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිතිය. ඒ විතරක් නෙමෙයි අපි මේ ගිණුම් මූල්‍ය ප්‍රකාශන සකස් කරනකොට අපි යම් යම් මූල ධර්ම වලට අනුකූලව තමයි මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරන්නේ. එතන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර ගැනීමේදී අපි සංකල්ප ප්‍රමිතීන් සහ මූල ධර්ම වලට අනුකූලව තමයි අපි මේ මූල්‍ය ප්‍රකාශන නැත්තම් මූල්‍ය විශ්ලේෂණය මූල්‍ය වාර්තාකරණය අපි සාමාන්‍යයෙන් සිදු කරන්නේ. එතකොට මේ මොකද්ද මේ මූල්‍ය ප්‍රකාශනයක් කියලා කියන්නේ? දැන් හොඳ මූල්‍ය ප්‍රකාශනයක් කියලා කියන්නේ මතක තියාගන්න අනිවාර්යයෙන්ම උනන්දුවක් දක්වන සියලුම පාර්ශ්වයන්ගේ භාවිතය පිණිස නැත්නම් අවශ්‍ය තීරණ ගැනීම පිණිස සංවිධායකයක සමස්ත මූල්‍ය ක්‍රියාකාරිකම් එහෙම නැත්නම් ව්‍යාපාරික තත්ත්වය පිළිබඳව තොරතුරු නිසි ආකාරයට ඉදිරිපත් කරන වාර්තාවකට අපි කියනවා මූල්‍ය ප්‍රකාශනය. එතකොට මම කලින් කිව්වාගේ මූල්‍ය ප්‍රකාශනයක ප්‍රධාන පරමාර්ථය තමයි ඒ අවශ්‍ය උනන්දුවක් දක්වන පාර්ශ්වයන් වෙත තීරණ ගැනීමේ හැකියාව අපි ලබා දී. එතකොට මේ මූල්‍ය තොරතුරු වාර්තාකරණයේ වගකීම පහත සඳහන් කරුණු දෙකක් මත අදා පවතිනවා. එකක් තමයි මූල්‍ය වාර්තාකරණයේ ක්‍රියාවලියේ තියෙන නිර්මාණශීලීභාවය. right? ඊළඟ එක තමයි මේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලියේ කාර්යක්ෂමතාවය වගකීම ඉතාමත්ම ප්‍රධාන වශයෙන් වගකීම සිදු වෙනවා. right? එතකොට මූල්‍ය ප්‍රකාශනයක් කියන්නේ නියමිත සංකල්ප වලට අනුකූලව නියමිත ප්‍රමිතව පිළිගත් ප්‍රමිතීන් වලට අනුකූලව සහ මූලධර්ම වලට අනුකූලව පිළියෙල කර ඉදිරිපත් කරන මූල්‍ය ප්‍රකාශන. එහි හැබැයි පෙන්වුම් කරන්නේ ඒ ආයතනයේ සමස්ත මූල්‍ය ක්‍රියාකාරකම් සහ ඒ ව්‍යාපාරයේ තත්ත්වය. right? එතකොට මතක තියාගන්න අපි මූල්‍ය විශ්ලේෂණයක් අපි කරනකොට වර්තමාන තත්ත්වය, අනාගත මූල්‍ය තත්ත්වය, කාර්ය සාධනය සහ නොයෙකුත් අපි දත්ත එකතු කරනවා. වෙළඳපොළ තොරතුරු, ආර්ථික දත්ත, හෙළිදරව් මේ ඔක්කොම කරලා තමයි අපි මූල්‍ය විශ්ලේෂණය සාපේක්ෂකව සිදු කරන්නේ. එතකොට එහෙමනම් මූල්‍ය වාර්තාකරණය කියලා කියන්නේ සංවිධානයේ මූල්‍ය තත්ත්වය මම අර කලින් කිව්වා වගේ අදාළ උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ට එහෙම නැත්නම් ඒ භාවිතා කරන්නන්ට හෙළිකිරීම තොරතුරු හෙළිකිරීම අවශ්‍ය ප්‍රකාශන නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලියට අපි කියනවා අපි මූල්‍ය වාර්තාකරණය. එතකොට අර මම කලින් කිව්වා වගේ ඒ මූල්‍ය අදාළ වන ගිණුම් කරන ප්‍රමිතීන්ට අනුව නියාමනයට අනුකූල අවශ්‍යතාවයන් වලට අනුව නිශ්චිත හෙළි කළ යුතු තොරතුරු ඇතුළත් කර ප්‍රධාන කාර්ය සාධන නිර්ණායකයන්
අනුපාත විශ්ලේෂණයේද සහිතව සාමාන්‍යයෙන් මේ වාර්ෂික විගණන මූල්‍ය ප්‍රකාශන පිළිවෙල කරනවා. ඇයි අපි මොකද මේ වාර්ෂික විගණන මූල්‍ය ප්‍රකාශන කියන්නේ ඒ අප විසින් පිළිවෙල කරනු ලබන මූල්‍ය ප්‍රකාශන වාර්ෂික විගණනකය සඳහා විගණනය කළෑන් පස්සේ. සමහරට අපි කියනවා මේ ඔඩිටඩ් ෆිනෑන්ෂල් ස්ටේට්මන්ට් නැත්නම් විගණනය නොකරන ලද මූල්‍ය ප්‍රකාශන. සාමාන්‍යයෙන් පිළිගන්නේ අපි අර විගණක මූල්‍ය විගණනය සිදු කළෑන් පස්සේ තමයි ඒ මූල්‍ය වාර්තාව අපි පිළිගන්න සාමාන්‍යයෙන් පෙරබිලා සිටින්නේ. මොකද ඔහු අපිට අවබෝධයක් ලබා දෙනවා මේ මූල්‍ය වාර්තාකරණය නිසි ආකාරයෙන් ඒ තත්ත්වයන් වලට අනුකූලව එව නැත්නම් නියාමයන් වලට අනුකූලව ප්‍රමතීන් වලට අනුකූලව මූලධර්ම වලට අනුකූලව පිළියෙල කරන ලද්ද පිළිබඳව මතයක් ලබා දෙනවා මේ විගණන. ඒක අපි පස්සේ කතා කරමු විගණක මතය ගැන. පසුව අපි අවසානයේ මේ පාඩමේ අවසාන වශයෙන් කතා කරමු. right? ඉතින් ප්‍රධාන වශයෙන් මේ ආයතනයේ නැත්නම් මේ මූල්‍ය වාර්තාකරණේ අපිට තිබෙන ප්‍රධාන කාරණය තමයි ඒ අවශ්‍ය ආයතන වෙත අපිට ඒ අවශ්‍ය තීරණ ගැනීම සඳහා අපිට තොරතුරු එළිදරව් කිරීම. right. එතකොට මේ පාඩමේ යටතේ අපි බලමු හරිද මේ මෙන්න මේකින් පස්සේ බලමු. right. මූල්‍ය තොරතුරු වල අපි දන්නවා විවිධ වූ අරමුණු එව නැත්නම් විවිධ වූ තවමනත් කියන්නේ විවිධ වූ වාසි එව නැත්නම් විවිධ වූ නිශ්චිත ප්‍රතිලාභ තියෙනවා. අපි දැන් බලමු මේ මූල්‍ය වාර්තාකරණයේදී right මූල්‍ය තොරතුරු වල තිබෙන ඒකින් ඒ මූල්‍ය තොරතුරු නිසා කුමක් ප්‍රතිලාභ කුමන ආකාරයේ ප්‍රතිලාභ ඒ විවිධ පුද්ගලයන් වෙතට ලබා ගන්න පුළුවන්ද කියලා. right. දැන් අපි ඉස්සෙල්ලාම බලමු කළමනාකාරීත්වය. එතකොට මොකටද කළමනාකාරීත්වයට ප්‍රධාන වශයෙන් අවශ්‍ය වන්නේ මූල්‍ය තොරතුරු? දැන් ව්‍යාපාර සැලසුම් කිරීමට දැන් අපි ගිය සුමාට පිළිසුමානේ අපි සාකච්ඡා කළා ව්‍යාපාර සැලසුම් කිරීම, ව්‍යාපාරික උපක්‍රම සැලැස්ම. ව්‍යාපාරයේ සඳහා අපිට ව්‍යාපාරික තීරණ ගැනීම සඳහා කළමනාකාරීත්වයට ප්‍රධාන වගකීමක් වශයෙන් අපිට සැලකන්න පුළුවන්. ඒ කියන්නේ ව්‍යාපාර අවදානම සහ ව්‍යාපාර අවස්ථාවන් පිළිබඳව අවබෝධයක් සහ තේරුම් ගැනීමට අපිට හැකි වෙනවා මේ මූල්‍ය වාර්තාකරණය නිසා. right? ව්‍යාපාර සැලසුම් කිරීමට සහ කළමනාකරණය සඳහා ව්‍යාපාරික තීරණයන් ගැනීම. ඒ විතරක්ද ව්‍යාපාරයේ අවදානම සහ ව්‍යාපාර අවස්ථාවන් පිළිබඳව අපිට අවබෝධයක් තේරුම් කර ගැනීමට අපිට හැකියාවක් ලැබෙනවා මේ තත්ත්වය. ඒ වගේම තමයි අර මූල්‍ය සහ මූල්‍ය නොවන අර කාර්ය ඵලවල සම්බන්ධතාවය අපිට අවබෝධ කර ගැනීමටත් හැකි වෙනවා මේ මූල්‍ය ප්‍රකාශන නිසා. දැන් අපි දන්නවා මූල්‍ය වාර්තාකරණයේදී අපි මූල්‍ය තොරතුරු සමගම මූල්‍ය නොවන කාර්යඵල පිළිබඳවත් ඉදිරිපත් කරනවා තොරතුරු. එතකොට අපිට මේවා විශ්ලේෂණය කිරීමේදී අපිට පුළුවන් කළමනාකාරීත්වයට අපිට උපකාරී වෙනවා මේ මූල්‍ය සහ මූල්‍ය නොවන කාර්යඵලවල සම්බන්ධතාවයක් අවබෝධ කර ගැනීම සඳහා අපිට උපකාරී වෙනවා මේ මූල්‍ය වාර්තාකරණය. එකක්. දෙක තමයි කොටස්කරුවන්ට සහ අනාගත ආයෝජකයන්ට උපකාරී වේ. බලමු කොහොමද කොටස්කරුවන්ට සහ අනාගත ආයෝජකයන්ට උපකාරී වන්නේ. දැන් මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කළාම අපි දන්නවා ඒ ආයතනයේ කොපමණ ලාභ ලබනවද කියලා. එතකොට කොටස්කරුවන් තමුන්ගේ ලාභාංශ ලබා ගැනීම සඳහා අපිට අත්‍යවශ්‍ය වෙනවා. right?
ඒ විතරක් නෙමෙයි මේ ආයතනයේ මූල්‍ය තත්ත්වය සම්බන්ධයෙන් ආයෝජකයන්ට ඒ ආයතනයේ ආයෝජනය කිරීම සඳහා අපිට උපකාරී වෙනවා. right? මතක තියාගන්න පොදු වශයෙන් ඒක. right? ඒ වගේම අපිට තව උපකාරයක් වෙනවා මේ කොටස්කරුවන්ට සහ අනාගත ආයෝජකයන්ට. එහෙම බැලුවොත් එහෙම අනිකුත් තරගකාරී ව්‍යාපාර ආයතනයත් එක්ක යම්කිසි ආකාරයකට සංසන්දනය කිරීමේ හැකියාවකුත් එනවා. right? ඒතර ආයෝජනයට බලන්න පුළුවන් A කියන බැංකුවේද B බැංකුවේද තමන්ගේ ආයෝජනය සිදු කරන්න. එහෙම ඒක කරන්න පුළුවන් වෙන්නේ මොකක් නිසාද? අනිකුත් තරගකරුවන් කේස්ත්‍රයේ සමග ඒ කාර්යක්ෂමතාවයේ නැත්තම් ආයතනයේ ක්‍රියාපිළිවෙලේ සංසන්දනය කිරීමට අපිට හැකියාවක් එයින් අපිට ලැබෙනවා. right? ඒ වගේම ඒ විතරක් නෙමෙයි සමහර වෙලාවට අර තිරසාර සංවර්ධන කරුණු කෙරෙහි අවධානය තිරසාර මේ ආයතනයේ දොකඩවා තිබෙන එකක්. ඒ සම්බන්ධයනොත් අපිට අවබෝධයක් ඇති වෙනවා. ඒත් එක්කම තමයි කොටස්කරුවන්ට සහ ආයතනයට තැන්පත්කරුවන්ට මූල්‍ය ආයතනයට ඒ කීර්ති නාමය පිළිබඳව යම්කිසි අවබෝධයක් ලබා ගැනීම සඳහා නැත්නම් ලබා දීම සඳහා උපකාරී ඇතිවීමක් සිදු වෙනවා. right? okay. ඊට පස්සේ තැන්පත්කරුවන්ට ලැබෙන වාසිය තමයි තැන්පත්කම දැන් ඒ ආයතනය හොඳට පවත්වාගෙන යනවා නම් ඒ සිය තැන්පතු වල තිබෙන සුරක්ෂිතභාවය තහවුරු කර ගැනීම සඳහා උපකාරී වෙනවා. right? තමුන් විශ්වාසයි මේ ආයතනයේ හොඳින් ලාභ උපයන ආයතනයක් ස්ථිරසාර ආයතනයක් කියලා උන් සතුටු වෙන්න පුළුවන් තමන්ගේ තැන්පත්තු වල තිබෙන විශ්වාසභාවය තහවුරු කර ගැනීම. අනිත් එක තමයි තමාර වෙලාවට ඒ ආයතනයේ තවත් මූල්‍ය ආයතනයන්ට නොයෙකුත් උපකාරී වෙනවා. ඒ ව්‍යාපාර කටයුතු පිළිබඳව ණය ලබා දීමේදී අපිට හැකියාවක් ඇති වෙනවා ඒ ආයතනය පිළිබඳ මූල්‍ය තත්ත්වය පිළිබඳව අපිට අවබෝධයක් ගන්න. දැන් උදාහරණයක් වශයෙන් අපි දන්නවා අපි ණයක් දෙන්න ගියාම සාමාන්‍යයෙන් ආයතනයකට අපි අර පස්සේ අපිට අවුරුදු 3ක විතර audited financial statement පෙන්වන්න කියනවා. එවනම් ඒ මතත් අපිට උපකාරී වෙනවා මූල්‍ය ආයතනයට මූල්‍යකරණය පිළිබඳව අවශ්‍ය තීරණ ගැනීම. ඒ විතරක් නෙවෙයි අපිට උපකාරී වෙනවා මතක තියාගන්න නියාමනකරුවන්ට. දැන් උදාහරණයක් වශයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව ගත්තොත් ඒ නියාමකවරුන්ට අපිට ඒ උන්ට පුළුවන් ඒ ආයතනය කොපමණ මට්ටමට තමුන්ගේ අවදානම තක්සේරු කරලා තියෙනවද ඒවා නිසි ලෙස ආකාරයෙන් පිළියෙල කරලා තියෙනවද ඒ අවශ්‍ය තොරතුරු ඉදිරිපත් කරලා තියෙනවද අවම කර ගැනීම සඳහා අවදානම ඔවුන් ලබාගෙන තිබෙන ක්‍රියාමාර්ග මොනවද නොයෙකුත් උපකාරී වෙනවා නියාමකයන්ට එම ආයතනයේ පිළිබඳව යම් යම් තීරණ ගැනීම. ඒ වගේම තමයි සේවකයෝගේ පැත්ත ගත්තොත්. දැන් අපි සේවකයෝ ගත්තොත් අපි මේ පැත්ත ගත්තොත් දැන් අපි දන්නවා බැංකු වල හුඟක් වෙලාවට ගිවිසුම් අපි කියනවා අර යූනියන් එක්ක සාමූහික ගිවිසුම්නේ තියෙන්නේ. එතකොට මේ ගිවිසුම් වලදී තමුන්ගේ වැටුප් දිරිදිය වඩා පිළිබඳ සාකච්ඡාවීම් වලදී කොපමණ දුරට තමුන්ගේ ව්‍යාපාරෙහි සාර්ථකත්වය මත තමුන්ගේ වැටුප් සංශෝධනය කිරීම සඳහා හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි අනිත් පැත්තෙන් ගත්තොත් මූල්‍ය උපකරණ නැත්නම් මූල්‍ය වාර්තාකරණය උපකාරී වෙනවා වැදගත් රාජ්‍ය ප්‍රතිපත්ති ගන්න. ආදායම් රැස් කරගන්න, පහසුකම් සම්පාදනය කිරීම, දඩ මුදල් නැත්නම් අපිට ගන්න පුළුවන් දඩ මුදල් නෙවෙයි මොකද ඒ කියන්නේ ටැක්ස් ආදායම් ලබා ගැනීම සඳහා මේ මූල්‍ය ප්‍රකාශන අපිට හුඟක් වැදගත් වෙනවා.
right? එතකොට ඒ විතරක් නෙමෙයි දැන් තව තියෙන වාසියක් තමයි පොදුවේ ගත්තොත් මේ විගන මේ මූල්‍ය වාර්තාකරණය දැන් මේ අපි කිව්වේ එක එක උනන්දුවක් දක්වන පාර්ශ්වයන් වෙත කොහොමද මූල්‍ය වාර්තාකරණය උපකාරී වෙන්නේ? අපි පොදුවේ ගත්තොත් එහෙම මේ මූල්‍ය වාර්තාකරණය අපිට සංසන්දනය කිරීමට හැකියාවක් තියෙනවා. වසරවල් අතර right? වසරවල් අතර ආයතන අතර right? අපිට පුළුවන් සමාලෝචනය කිරීම සඳහා හැකියාව තියෙනවා. right? එතකොට කාර්යක්ෂමතාවය සහ වීදම් අඩු කර ගැනීමේ ක්‍රමවේද දැන් අපි තු cost of capital එක හරි වැඩි. නැත්නම් අපේ ඔපරේෂන් කොස්ට් එක නැත්නම් ඔපරේෂන් එක්ස්පෙන්සස් හරි වැඩි. එතකොට කොහොමද අපි අඩු කරගන්නේ? අපි කොහෙන්ද අඩු කරගන්න? මෙන්න මේ වගේ තීරණත් අපිට ගන්න පුළුවන්. දැන් මං ඉස්සෙල්ලා සඳහන් කළේ ඕගොල්ලොන්ට මේ මූල්‍ය වාර්තාකරණය නිසා එක් උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ට කොහොමද උපකාරී වෙන්නේ? එහෙම නැත්නම් අපි නිකම් ප්‍රතිලාභයක් වශයෙන් සැලකුවොත් මූල්‍ය වාර්තාකරණය පොදු වශයෙන් ගත්තොත් එහෙම ප්‍රධාන දෙයක් තමයි අර ඒ ආයතනයේ මූල්‍ය වාර්තාකරණයේදී අපිට මූල්‍ය වාර්තාකරණයේ තොරතුරු බලලා ව්‍යාපාරයේ තිබෙන අවදානම අවස්ථාවන් අවබෝධ කර ගැනීමට තේරුම් ගැනීමට හැකියාවක් තියෙනවා. right? අර මම කලින් කිව්වාගේ මූල්‍ය සහ මූල්‍ය නොවන කාර්යඵලවල සම්බන්ධතාවයක් අපිට පුළුවන් අවබෝධ කරගන්න. right? එතකොට අපේ දිගුකාලීන අපි විසින් පිළියෙල කරනු ලබන උපාය මාර්ගවල සාර්ථක භාවය අපිට අවබෝධ කරගන්න පුළුවන්. මොකද අපි ගත්තොත් එහෙම අපි නව උපාය මාර්ගයක් දැන් මේ අවුරුද්දේ කළා. ගිය අවුරුද්දේ කළේ නැහැ. ඒතර ගිය අවුරුද්දට සාපේක්ෂව මේ අවුරුද්දේ අපේ ව්‍යාපාරයේ සාර්ථකත්වය වැඩි වෙලා තියෙනවා. ලාභ වැඩි වෙලා තියෙනවා. මේ උපාය මාර්ගය නිසාද? ඉතින් මේවා පොදු වශයෙන් අපිට අවබෝධයක් ගන්න පුළුවන් ප්‍රතිලාභ. ඊට අමතරව තමයි මම ඔයගොල්ලන්ට කිව්වේ අර මුලින් සමහර අවස්ථාවන් වලදී අපිට හැකියාව තියෙනවා කොහොමද මේ එක එක ආයතනයක් වල කොහොමද එක එක උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ගේ අවශ්‍යතාවය ඉටු කරන්නේ කියලා. දැන් හරිනේ. එතකොට අපි ඉස්සෙල්ලාම සාකච්ඡා කළේ මොකද්ද? මූල්‍ය ප්‍රකාශනයක් කියන්නේ මොකක්ද? ඒ මූල්‍ය ප්‍රකාශනයේ වාර්තාව කරනකොට අප විසින් සලකා බැලිය යුතු කරුණු මොනවද? right? ඊට පස්සේ අපි සාකච්ඡා කළා මොන වගේද අපිට වාසි නැත්තම් මොන වගේද ප්‍රතිලාභ හම්බෙන්නේ? ඒ එක් උනන්දුවක් දක්වන පාර්ශ්වයන් වෙත ලැබෙන ප්‍රතිලාභ මොනවද? right. දැන් මේක මම නෝට් එකක් දුන්නේ නැහැ. මේ ප්‍රශ්නේ ලියා ගන්නමු. අපි බලමු මේක ප්‍රශ්නයක් වගේ කරන්න. එතකොට මේ මූල්‍ය ආයතනයක මූල්‍ය ප්‍රකාශනය පිළියෙල කරනකොට කවුද මේ සඳහා සම්බන්ධ වන්නේ? මොවුන්ගේ වගකීම මොකක්ද? අන්න ඒ වගේ ප්‍රශ්නයක් ඇහුවොත් right? මේ වගේ ප්‍රශ්නයක් ඇහුවොත් අපි හිතමු මූල්‍ය ආයතනයක මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරනකොට එහා සම්බන්ධ වන ප්‍රධාන පාර්ශ්වයන් සහ ඔවුන්ගේ වගකීම සාකච්ඡා කරන්න. මම කිව්වේ ඒක තේරුණා නේද? right? මොකද්ද මම කිව්වේ? මම කිව්වේ මූල්‍ය ආයතනවල මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරනකොට right? එහා සම්බන්ධ වන ප්‍රධාන පාර්ශ්වකරුවන් කවුද? සහ ඔවුන්ගේ වගකීම කවුද? මොනවද? right. දැන් අපි බලමු ඒ ප්‍රශ්නෙට කොහොමද පිළිතුර සොයන්නේ. එතකොට සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දන්නවා ප්‍රධාන වශයෙන් මේ මූල්‍ය වාර්තාකරණය පිළියෙල කිරීමේ මූලික වගකීම කාටද තියෙන්නේ? අංජුලා කාටද තියෙන්නේ? ඔයගොල්ලෝගේ බැංකුවේ. මදු කාටද තියෙන්නේ? මූල්‍ය වාර්තාකරණය පිළියෙල කරන්න. නිමේෂ්
කාටද තියෙන්නේ මූල්‍ය වාර්තාකරණයේ මූලික ක්‍රියාකාරීව සම්බන්ධ වෙන පාර්ශ්වය කවුද? head of finance. head of finance නැත්නම් අපි කියනවා ප්‍රධාන මූල්‍ය නිලධාරි. අන්න එක. right? okay. ඔන්න ඔහු තමයි මූල්‍ය වාර්තා සකස් කරන්න ඕනේ. පිළියෙල කරන්න ඕනේ. right. අගකීම ඒකයි. ඒ නියමිත කාල පරිච්ඡේදය. දෙවෙනි පාර්ශ්වය කවුද? ඔයගොල්ලෝ හිතන විදියට. අනිකුත් ව්‍යාපාරයේ සිටින සියලුම රේකීය ව්‍යාපාර කළමනාකරුවන්. දැන් මොකද එයාගේ සම්බන්ධය? ඒගොල්ලෝගේ සම්බන්ධය. ඒගොල්ලෝ තමයි අර CFO වෙත එහෙම නැත්නම් ප්‍රධාන මූල්‍ය නිලධාරීන් වෙත ආදායම් සහ වියදම් වලට අදාළ නිවැරදි තොරතුරු සම්පාදනය කිරීම. ඔහුට ගන්න බෑනේ. ඔහුට ඒ පිළියෙල කර ගැනීම සඳහා අදාළ අංශවලින් ඒ කියන්නේ රේකීය ව්‍යාපාර කළමනාකරුවන් විසින් ඔවුන්ට අදාළ රේකීය අංශවලින් අවශ්‍ය තොරතුරු වියදම් සහ අදාළ තොරතුරු නිවැරදි තොරතුරු සම්පාදනය කරන්න. ඔන්න දෙකයි. right? දෙගොල්ලෝ කට්ටියක් අපිට හම්බුණා. තව කවුද? තව කවුද ඔයගොල්ලෝ හිතන්නේ? හිත ඔය ප්‍රශ්නේ ආවා කියලා. තව කවුද? කියන්නකෝ. තව කවුද? තව කවුද ඔයගොල්ලෝ හිතන්නේ? තව කවුද ඔයගොල්ලෝ හිතන්නේ? right? තව කවුද ඔයගොල්ලෝ හිතන්නේ? හිතලා කියන්නේ ඔයගොල්ලෝ දැන් ඔයගොල්ලෝ දෙන්නේ හඳුනන එකක් තමයි සේවකයන්. සේවකයන්. එතකොට සේවකයෝ ගුවම පුතා අර රේකීය ව්‍යාපාර කළමනාකරුවන් සේවකයෝ තමයි රිප්‍රසන්ට් කරන්නේ. ඔවුන්ගේ තොරතුරු ලබා දෙන්නේ. තේරුණා නේද? සේවකයෝ තමයි ඒ ව්‍යාපාර රේකීය කළමනාකරුවන්ට ඒ තොරතුරු ලබා දෙන්නේ. ඔවුත් සේවකෙක්නේ. right. තව මොකද්ද? කොටස් දැන් ඔහු කොහොමද සම්බන්ධ වෙන්නේ? ඔහුට දීව තමයි අධ්‍යක්ෂක මණ්ඩලයේ වගකීම. එනවා නේද? දැන් අපි මේ සාකච්ඡා කරන්න පුතා කවුද හදන්න මේකට සම්බන්ධ වෙන්නේ වග කියන්නේ? ප්‍රමිති ආයතනය. ගිනුම් ප්‍රමිති ආයතන. ගිනුම් ප්‍රමිති ආයතන කියන්නේ කවුද? ඒගොල්ලෝ ඕකේ. ඒගොල්ලෝ අගීමක් කරනවා. ඒ ආයතනය හරියට කරලා තියනවාද කියලා. අපේ රේටින් ගැනීමේදී ඒගොල්ලෝ බලන එක සාධකයක් තමයි මූල්‍ය වාර්තාකරණය. තේරුණා නේද? ඔයගොල්ලෝ කියන්නේ රේටින් කම්පැනියක් නම් ඒගොල්ලෝ කරන්නේ අපිට රේටින් එකක් දෙනකොට අපේ මූල්‍ය වාර්තාකරණය ඒ ගැන සොයා බැලීමක් කරනවා. නමුත් ඔවුන් මේක සැදීම සඳහා සම්බන්ධ වෙන්නේ නැහැ. ඔවුන් කරන්නේ මේක පිළිබඳව සොයා බැලීමක් කරනවා. ඔන්න රේටින් එක ලබා දෙනවා. විගණකාංශය. එතන විගණකාංශය කොහොමද? අපිට ගන්න පුළුවන් දෙන්නෙක් ඉන්නවා. නේද? එක්කෙනෙක් බාහිර විගණක සහ අභ්‍යන්තර විගණක. එතන බාහිර විගණකගේ ප්‍රධාන කාර්යය තමයි ඒ ආයතනයේ ගිණුම් ප්‍රකාශන ප්‍රමතීන් වලට අදාළ නීති රීති වලට අනුකූලව මූල්‍ය ප්‍රකාශන සකස් වී ඇද්දයි. නැත්නම් වාස්තවිකව නිවැරදි ප්‍රකාශන වලින් ඌ තොරව සත්‍ය සහ සාධාරණ තත්ත්වයන් පවත් පිළියෙල තත්ත්ව අනුව පිළියෙල කරාද කියන එක තහවුරු කෙරේ. අන්න බාහිර විගණක. තව කවුද? දැන් දැන් අපි ඉගෙන ගත්ත මේවා. තව කවුද ඉන්නේ? දැන් බලන්නකො අපි ඉගෙන ගත්ත දේවල් එක තැන් වල එකතු කරනවා. තව කවුද අපිට මේ මූල්‍ය වාර්තා ප්‍රකාශන පිළියෙල කර ගැනීමේදී මේ සම්බන්ධ වන පාර්ශ්ව හරි. එකක් මූල්‍ය ප්‍රධාන නිලධාරී. දෙක තමයි රේකීය ව්‍යාපාර කළමනාකරුවන් අර ඔහු වෙත තොරතුරු සපයන අය. එතන බාහිර විගණක මේක නිවැරදිව ප්‍රමිතීන් අනුකූලව සිදු කළාද තිබෙනවා. තව කවුද වැදගත් එකක්? අභ්‍යන්තර විගණකත් අපිට ගන්න පුළුවන්. මොකද මේ නිවැරදි අපිට උදාහරණයක් වශයෙන් ගත්තොත් ඒව නිවැරදි අභ්‍යන්තර පාලන ක්‍රමවේදයක් මේ අනුව භාවිතා කරලා තියෙනවාද කියලත්. නමුත් ඔව් එච්චර මේකට ඉන්වෝල්ව් වෙන්නේ නැහැ. මතක තියාගන්න. ඊට පස්සේ වැඩිපුර ඉන්වෝල්ව් වෙන එක කමිටුවක් තියෙනවා. මොකක්ද ඒ කමිටුව?
අධ්‍යක්ෂක මණ්ඩල අනු කොමිටුවක් තියෙනවා. අවදානම් කරනවා නෑ. අපි කිව්වා බලන්න ඔබට දැන් ඔය පත්තරේ දානවනේ පුතා. එතකොට අස්සම් කරන කෙනෙක් ඉන්නවා. මොකද්ද කමිටුව? ඇල්කෝ නෙවෙයි පුතා. අධ්‍යක්ෂක මණ්ඩල අනු කොමිටුව. දැන් ඇල්කෝ කියන්නේ පුතා. ඇල්කෝ කියන්නේ බුද්ධිකා මේ කළමනාකරණ කොමිටියක්නේ. දැන් මම මේ කතා කරන්නේ අධ්‍යක්ෂක මණ්ඩල අනු කොමිටුවක්. දැන් කෙනෙක් කිව්වා ඒකාබද්ධ නැත්නම් රිස්ක් කමිටුව රිස්ක් එක නෙමෙයි. බැක් එක අන්න හරි බැක් එක. එහෙම නැත්නම් ඔඩිට් කමිටිය. රයිට්? අනු කොමිටිය විගණන කමිටුව. එතකොට විගණන කමිටුව තමයි අර මූල්‍ය ප්‍රකාශන විමර්ශනය කිරීම සහ විගණකයන්ගේ ස්වාධීනත්වය පවත්වාගෙන යාම සඳහා උපකාරී කරන්නේ. ඔවුන් තමයි අධ්‍යක්ෂක මණ්ඩලයට දාන්න ඉස්සෙල්ලා ඒ පිළිබඳව ඉස්සෙල්ලාම ඔඩි බැක් එකකින් මේ එප්‍රූව් කරන්න ඕනේ. අධ්‍යක්ෂක මණ්ඩලයට දාන්න ඊට පස්සේ. තේරෙනව නේද? එතකොට අවසාන වශයෙන් වග කියන්න ඕනේ කවුද? අධ්‍යක්ෂක මණ්ඩලය. එතකොට අධ්‍යක්ෂක මණ්ඩලයේ තමයි මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම සහ ඒ තොරතුරු හෙළිදරව් කිරීම සම්පූර්ණ වගකීම අවසාන වශයෙන් මූල්‍ය වාර්තාකරණයේ රැඳී පවතින්නේ අධ්‍යක්ෂක මණ්ඩලය. දැන් තිරන්නේ මේ වගේ ප්‍රශ්නයක් අහුවොත් කොහොමද උත්තර ලියන්නේ? right? එතන මූල්‍ය ආයතනික මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන පාර්ශ්වයන් කවුද? ඔවුන්ගේ වගකීම් මොනවද කියලා කිව්වොත් දැන් අපි දන්නවා ෆිනෑන්ස් එක. right? දැන් ඊට පස්සේ ලියන්න බා ගණකාධිකාරිවරුන් කියලා. ඒක understood. right? ඊට පස්සේ ඔවුන් වෙත තොරතුරු සපයන කවුද? රේඛීය ව්‍යාපාර කළමනාකරුවන්. right? ඔවුන්ගේ මේවා නිසි ලෙස හදලා තිබෙනවද කියලා බාහිර විගණක. ඒ සම්බන්ධයෙන් ඉහළ මට්ටමින් කටයුතු කරන අධ්‍යක්ෂක මණ්ඩල අනු කොමිටුව තමයි විගණක කොමිටුව. අවසාන වශයෙන් වගකීම වෙනවා මුළු අධ්‍යක්ෂක මණ්ඩලයට. මොකද අධ්‍යක්ෂක මණ්ඩලයේ වගකීම් ඕනේ නිවැරදි තොරතුරු ඉදිරිපත් කරලා තියනවාද හෙළිදරව් කිරීම ආදිය කරුණු පිළිබඳව අවබෝධයක් තියෙනවා. තේරුණා නේද? දැන් අන්න ඒවත් අපි සමහර වෙලාවන් වලදී පුතා අපි මෙහිදී සාකච්ඡා කරන්න අවශ්‍යයි. හරි? ඕකේ. දැන් අපි යමු එහෙමනම් ඊට පස්සේ ඊළඟ කොටසට. right? ඕකේ. දැන් අපි බලමු එහෙමනම් අපි ඊළඟ කොටස වශයෙන් වාර්තාකරණේ මූල්‍ය වාර්තාකරණේ තිබිය යුතු ප්‍රධාන ගුණාංග. right? okay. දැන් මෙහිදී මම ඔයගොල්ලන්ට ඉදිරිපත් කරනවා වෙනස් විදියකට. right? දැන් විභාගෙට එන්න පුළුවන් එක විදිය. එතකොට මතක තියාගන්න මේ මූල්‍ය වාර්තාකරණේ ගුණාංග අපිට ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. දැන් මම මේ සඳහන් කරලා තියෙන ගුණාංග. දැන් මේවා නිකන් මූල්‍ය වාර්තාකරණයේ ගුණාංග මොනවද කිව්වොත් මේක ලිව්වම හරි. නමුත් සමහර වෙලාවට මොකක් හරි ප්‍රශ්නයක් අහන්න පුළුවන්. මූල්‍ය වාර්තාකරණයේ අත්‍යවශ්‍ය ගුණාංග අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි මූලික ගුණාංග සහ වර්ධක ගුණාංග කියලා. දැන් මේවම තමයි මූලික ගුණාංග වර්ධක ගුණාංග. එතකොට මූලික ගුණාංග අනිවාර්යයෙන්ම තිබිය යුතු මූලික ගුණාංග දෙකක් තමයි මොකද්ද? අදාළකම සහ සත්‍ය වූ මූල්‍ය තත්ත්වයේ පෙන්눔 කිරීම. right? විශ්වාසී නියෝජනය. එහෙම නැත්නම් සත්‍ය තත්ත්වය ඉදිරිපත් කිරීම. ඒක ප්‍රධාන දෙයක්. right? තේරුණා නේද? right. ප්‍රධාන එක මොකද්ද? මූලික ගුණාංග සහ වර්ධක ගුණාංග. අදාළත්වය right සහ විශ්වාසන භාවයෙන් ප්‍රකාශ කිරීම. සත්‍ය තත්ත්වය පෙන්눔 කිරීම. right? මේදී මූල්‍ය ප්‍රකාශන මේකනේ අත්ත වැදගත්ම දේ.
දැන් මේ මූලික ගුණාංග අදාළත්වය සහ විශ්වාසය නියෝජනය කිරීම සඳහා අපිට උපකාරී වෙන අනිත් ගුණාංග තමයි උදාහරණයක් වශයෙන් ගත්තොත් ප්‍රමාණාත්මක භාවය. නිසි ආකාරයෙන් සකස් කිරීම. කම්ප්ලීට් සම්පූර්ණ බව. බාගෙට බෑ ගිනුම්. සම්පූර්ණ තොරතුරු එළිදරව් කරන්න ඕනේ සම්පූර්ණ තත්ත්වයන් සැලකිල්ලට ගන්න ඕනේ. අනිත් එක තමයි මධ්‍යස්ථ භාවය. කිසිම පාර්ශ්වයකට බැඳීමක් නැතිව අවංකව නැත්නම් සමබරව වාර්තා කරන්න ඕනේ. අනිත් එක තමයි විෂයානුවාද භාවය. ඒ සබ්ජෙක්ට් එකට අදාළව තොරතුරු ඉදිරිපත් කිරීම සහ වැරදි වලින් තොරව. දැන් මේවා ඇවිල්ලා අර මූලික ගුණාංග වලට උදව් කරන ගුණාංග. right? ඊට පස්සේ අපි බලමු මොනවද මේ වර්ධක ගුණාංග කියලා. වර්ධක ගුණාංග ගත්තොත් අපිට කියන්න පුළුවන් හොඳ වර්ධක ගුණාංගයක් නම් මූල්‍ය වාර්තාව සංසන්දනය කිරීමට හැකියාව තියෙනවා. ඒ සංසන්දනය කරන්න පුළුවන් වෙන්න ඕනේ පසුගිය වසරත් එක්ක සහ නිකුත් ආයතනත්. එවනම් සංසන්දනය කිරීමේ ගුණාංගයක් තියෙනවා. අනිත් එක තමයි සමපේක්ෂණය නැත්තම් පුරෝකථනය. මූල්‍ය වාර්තාකරණයක් අපි බලලා අධ්‍යයනය කරලා ඒ මූල්‍ය වාර්තාකරණය පෙන්නුම් කරන්න ඕනේ ඒ ආයෝජකයෙකුට හරි යම්කිසි පුද්ගලයෙකුට අනාගතයේ පුරෝකථනය කරන්න. මේ වගේ ආයතනයක ණය දුන්නොත් ප්‍රශ්නයක් නැද්ද? මේ වගේ ආයතනයක් තුල කොටස් ආයෝජනය කළොත් ප්‍රශ්නයක් නැද්ද? පුරෝකථනය කිරීමේ හැකියාව තියෙනවා. අනිත් එක තමයි කාලානුරූප භාවය. ඒ අදාළ කාලවලට අනුකූලව වෙන්න ඕනේ. පිළියෙල කරනු ලබන යම් කිසි කාලයක් අපිට අවශ්‍ය වෙනවා. අනිත් එක වෙන්න ඕනේ පහසු බව. අර අපි සඳහන් කරලා තියෙන ආකර්ශනීය භාවය සහ පහසුවෙන් තේරුම් ගැනීමට තිබෙන හැකියාව. ඒ වගේද සංසිද්ධ බව මේ කරුණු ඇවිල්ලා ඔක්කොම වර්ධක ගුණාංග. දැන් අපි දන්නවා මේ මූල්‍ය වාර්තාකරණයේ අත්‍යවශ්‍ය ගුණාංග ගැන අපි සාකච්ඡා කරනකොට අපි දන්නවා කාලානුරූප බව. දැන් ශ්‍රී ලංකා මහා බැංකුව ඔයගොල්ලෝ දන්නවා සෑම මූල්‍ය සමාගමක් නැත්නම් මූල්‍ය ආයතනයක විශේෂයෙන් බැංකුවක් ගත්තොත් මේ බැංකුවේ ඉස්සර අපි වසර අවසාන වෙනකන් හිටියා පුවත්පත් වල ගිණුම් වාර්තා මූල්‍ය වාර්තා ඉදිරිපත් කරා. නමුත් පස්සේ මොකද වුනේ? පස්සේ ශ්‍රී ලංකා මහා බැංකුව උපදෙස් දුන්නා හැම බැංකුවක්ම ඔව් කියන්න පුතා. කාර්තුව කරා. හැබැයි මේ කාර්තුවක් වශයෙන් කරනකොට පුතා දැන් අපි තුමු දැන් ජනවාරි පෙබරවාරි මාර්තු කියලා. හැබැයි පත්තරේ දාන්න ඕනේ ඒ කාර්තුවේ තොරතුරු දැන් අපි තුමු ජනවාරි පෙබරවාරි මාර්තු නම් අප්‍රේල් මැයි 30 වෙනිදාට ඉස්සෙල්ලා නැත්නම් මැයි අග ඉස්සෙල්ලා පත්තරේ දාන්න. දෙවෙනි කාර්තුව ගත්තොත් මැයි ජනවාරි පෙබරවාරි මාර්තු අප්‍රේල් මැයි ජූන්. දැන් අපි ඉන්නේ මොකේද? සැප්තැම්බර්. එතකොට හරිනේ. දැන් සැප්තැම්බර් ඉවරයි. දැන් ඔක්තෝබර් පටන් ගත්තා. එවනම් සැප්තැම්බර් 3 වෙනි කාර්තුවේ මූල්‍ය වාර්තාකරණය කවදට ඉස්සෙල්ලාද හැම බැංකුවකම පත්තරේ දාන්න ඕනේ? නොවැම්බර් 30ට ඉස්සෙල්ලා. right good. දැන් ඔන්න එහෙම කරනකොට ඉස්සෙල්ලා දැන් මෙතන කිව්වනේ අර සංසන්දනාත්මක කිරීමේ හැකියාව තියෙන්න ඕනි කියලා. දැන් අපි කිව්වා මේ මූල්‍ය ප්‍රකාශන හදනකොට නොයෙකුත් ආකාරයට ප්‍රකාශන ඉදිරිපත් කරනවා. සමහර මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කරනවා තේරුම් ගන්න බෑ. හැබැයි අර නීතිමය වශයෙන් දාලා තියෙනවා. අන්න එතකොට මොකද්ද වෙන්නේ? අර අපිට තියෙන තේරුම් ගැනීමේ හැකියාව ගිලිහිලා යනවා. සංකීර්ණ ලෙස ඉදිරිපත් කළා.
එහිද තමයි හොඳ ගුණාත්මක මූල්‍ය ප්‍රකාශනයක් නම් වාර්තාකරණයක් නම් පාසුවෙන් තෝරුම් ගන්න පුළුවන් වෙන්න ඕන, සංක්ෂිප්ත වෙන්න ඕනි, ආකර්ශනීය වෙන්න ඕනි, තේරුම් අවබෝධ කර ගැනීමට වෙන්න. මුලදී මේක ඉදිරිපත් කළාම යම් ගැටලු සහගත තත්ත්වයන් ඇති වුණා. සංසන්දනය කිරීමේ ගැටලු ආවා. එහෙනම් ශ්‍රී ලංකා මහා බැංකුව මොකද කළේ? හැම බැංකුවකටම තමුන්ගේ ගිණුම් ප්‍රකාශ ඉදිරිපත් කරනකොට අර අවශ්‍ය ෆෝමැට් එක ලබා දුන්නා. හැම බැංකුවක්ම මෙන්න මේ විදිහට තමයි වාර්තා කරන්න ඕන. දැන් මුලින් ඔක වෙනස් එක බැංකුව එක විදිහට. ඒක හොඳ ඉනිෂියේටිව් එකක් ශ්‍රී ලංකා මහා බැංකුව. එතකොට මොකද වෙන්නේ? සාමාන්‍ය පුද්ගලයන්ට පුළුවන් අපි ගත්තොත් බැලන්ස් ෂීට් එකක්, අපි ගත්තොත් P&L දෙකක් ගත්තොත් දෙකේම සංසන්දනය කිරීමේ පාසු බවක් ඇති වුණා. තේරුණා නේද? එයා හොඳ පොද අපිට දැන් මේ මොකටද මේවා ඉදි දාන්නේ පත්තරේ? එකක් තමයි ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය වැඩි කර ගැනීම. එතකොට සමහර අවස්ථාවන් වලදී ගනුදෙනුකරු පැත්තෙන් ගත්තොත් ආයතනය පිළිබඳව ඒ වගේම ආයෝජකයන්ට තීරණ ගන්න. ඉතින් ඒව ආයෝජනකයෝ ඔක්කොම ඉගෙනගෙන නැහැ නමුත් 10යි කම්පෙයාර් කරන්න පුළුවන් ලාභය කම්පෙයාර් කරන්න පුළුවන්. නේද? ඒ වගේ යම් කිසි ෆෝමැට් එකක් දුන්න හැමෝටම දාන්න. right? එතකොට මේව තමයි මූල්‍ය වාර්තාකරණයේ අත්‍යවශ්‍ය ගුණ. ඒක මම පොඩ්ඩක් වෙනස් විදිහකට කිව්වේ ඔයගොල්ලන්ට. ප්‍රධානම අත්‍යවශ්‍ය දේ තමයි අපි ඒකට කියව මූලික ගුණාංගය තමයි අදාළත්වය සහ විශ්වාසනීයභාවය. නැත්තම් සත්‍ය වූ තොරතුරු ඉදිරිපත් කිරීම තමයි ප්‍රධාන දේ. right? මූල්‍ය වාර්තාකරණයේ ප්‍රධාන දේ තමයි සත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම. විශේෂ ආකාරයෙන්. right? අනිත් එක අදාළ ව්‍යාපාරයට අදාළ අරමුණු වලට ප්‍රකාශන සදාළ වෙන්න ඕනේ. ඒක තමයි මූලික උපාංග. ඒකට උපකාරය කරන අනිකුත් සියලුම ගුණාංග වලට අපි කියනවා වර්ධක ගුණාංග. right? අපි කිව්වා අර සංසන්දනය කරන්න පුළුවන් භාවය, සමපේක්ෂණය, පුරෝකථනය කිරීම, මූල්‍ය වාර්තා කරලා අපිට පුරෝකථනය කරන්න. එතකොට අර මූලික ගුණාංගයට උදව් කරන අනු ගුණාංග තමයි අර මධ්‍යස්ථතාවය, ප්‍රමාණාත්මක භාවය, විෂයානුකූල භාවය, සම්පූර්ණ බව අන්න ඒකට උදව් කරන්නේ. දැන් තේරෙනවද මේ ප්‍රශ්නේ වෙනස් විදියකින් ඇහුවොත් ඕගොල්ලන්ට කොහොමද උත්තරේ දෙන්න කියන එක තමයි මම ඒ ඊටාත්ම කෙටියෙන් ඕගොල්ලන්ට ඉදිරිපත් කළේ. right? එතන මූල්‍ය වාර්තාකරණයේ ගුණාංග ගැන ළඟදී අහලා තිබුණේ නැහැ. හරිද? ඒකත් මතක තියාගන්න. right? එතකොට මම ඒක ඉදිරිපත් කළේ ටිකක් වෙනස් විදියකට. හොඳයි. දැන් අපි බලමු මූල්‍ය වාර්තාකරණයේදී අපි කිව්වා ප්‍රධාන වශයෙන් මේ සම්බන්ධයෙන් කටයුතු කරන්නේ කවුද? හරි. තව එකක් තියෙනවා නේ. මේක තියෙනවද ඔයගොල්ලෝගේ හෑන්ඩ් අවුට් එකේ? මේක හෑන්ඩ් අවුට් එකේ තියෙනවද දරුවා? yes no හරි. දැන් ඔන්න සමහර වෙලාවට ඔන්න විභාගයේදී අහන්න පුළුවන් එකක් නිසා මම මේ පාඩම එකතු කළා. right? සමහර වෙලාවට මේ මූල්‍ය ප්‍රකාශන විශ්ලේෂණය කරනකොට අපිට සමහර වෙලාවට කියනවා තිරස් විශ්ලේෂණය සහ සිරස් විශ්ලේෂණය. right? තිරස් විශ්ලේෂණය කියලා කියන්නේ දැන් අපි දන්නවා ගිණුමක දැන් අපි හුඟක් කරලා විභාග වලට ගණන් ආකාර කීපයක් කරනවානේ. එකක් තමයි වර්ෂයක ගිණුමක් ඇති අගේ පදනම් කොටගෙන අනිත් වර්ෂත් එක්ක සාපේක්ෂව ඉදිරිපත් කිරීම. එතකොට අපිට පුළුවන් මේ අවුරුද්දේ 2018 19 20 කොහොමද මූල්‍ය ප්‍රකාශනවල තිබුණු දත් ලාභය වැඩි වෙලාද, NPL එක වැඩි වෙලාද, රේෂියෝස් ගත්තොත් එහෙම ඒ රේෂියෝස් වල වෙනස්කම් කොහොමද වෙලා තියෙන්නේ? අන්න තිරස් පොදු ප්‍රමාණය. right? සිරස් විශ්ලේෂණය කියන්නේ සමස්ත වටිනාකම පදම් මගයගෙන ඒ එක එක ගිණුම් වල තිබෙන ප්‍රතිශතය. right? අපි ගත්තොත් එහෙම කොස්ට් එක ලාභයට ව්‍යාපාරික වියදම් නැත්තම් ඔපරේෂනල් කොස්ට් එක කොහොමද වෙනස් වෙලා තියෙන්නේ ලාභයත් එක්ක. මේ පාර වැඩි වෙලාද?
ලාභය අඩු වෙලා තියන්නේ මේ පාර නොයකුත් වෙන්කිරීම් වැඩි වෙලා තියෙනවා. වෙන්කිරීම් වැඩි වුණා නම් ඒ කුමක් සඳහාද? අන්න ඒකට අපි කියනවා සිරස් විශ්ලේෂණය. එහෙනම් මූල්‍ය ප්‍රකාශන අපිට විශ්ලේෂණය කරන්න පුළුවන් ආකාර දෙකකට එකක් තමයි තිරස් විශ්ලේෂණය, අනිත් එක තමයි සිරස් විශ්ලේෂණය. right? එක අවුරුද්දක අපිට පුළුවන් වෙනස් වීම හොයලා බලන්න. right? ඒ ආකාර දෙකකටත් අපිට විශ්ලේෂණය කරන්න පුළුවන්. right. එතකොට අපි දැන් බලමු දැන් අපි කිව්වා දැන් මූල්‍ය ආයතනයක සමහර අපි ඔයගොල්ලන්ට මතක ඇති නේද මුලින්ම ඉගෙන ගත්ත off balance sheet activities මතකද? මොනවාද? මතකද අපි කිව්වා මේ ශේෂපත්‍රයෙන් බැහැර ඒවා. අපි කිව්වා ශේෂපත්‍රයෙන් බැහැර තොරතුරු සොයා ගැනීම පහසු නෑ. ඒවා දාලා තින්නේ සටහන් වශයෙන් කියලා. මතකයි නේද? එහෙමනම් අද අපි සාකච්ඡා කරන්නේ සාමාන්‍යයෙන් මේ මූල්‍ය ආයතනයක විතක්ෂණශීලී භාවය. මූල්‍ය ආයතනයක මූල ප්‍රකාශන ඉදිරිපත් කරනකොට ඒ ආයතනයේ ඒ මූල්‍ය තොරතුරු වල සාර්ථකත්වය බලපාන එක දෙයක් තමයි ඒවා නිසි ලෙස විතක්ෂණශීලීව ප්‍රූඩන්ෂලි දියුණු කරගන්න, විතක්ෂීලී ලෙස වැඩි දියුණු කරගන්න. ඒ නිසා මේ කටයුත්තේදී හෙළිදරව් කිරීම ඩිස්ක්ලෝෂර්ස් උපකාරී වෙනවා. මේ උපකාරී වෙන ඩිස්ක්ලෝෂර්ස් කොහොමද මේක උපකාරී වෙන්නේ? කොහොමද මූල්‍ය ආයතනයක විතක්ෂණශීලීව දියුණු කර ගැනීම සඳහා මූල්‍ය ප්‍රකාශන හෙළිදරව් කිරීමේ වැදගත්කම නැත්තම් කොයි ආකාරයකද උපකාරී වෙන්නේ? නැත්නම් අපි කියනවා මේ ආකාරයේ හෙළිදරව් කිරීමේ වැදගත්කම. right? එතකොට අපිට මේක කොටස් දෙකකට ආකාරයෙන් බලන්න පුළුවන්. එකක් තමයි විස්තරාත්මක ව්‍යාපාර තොරතුරු. අවදානම් පැතිකඩ, අවදානම් කළමනාකරණය පිළිබඳව ප්‍රකාශ අපි පෙන්눔 කිරීමක් සිදු කරනවා මූල්‍ය ප්‍රකාශනවල. ව්‍යාපාර තොරතුරු සහ අවදානම්. ඊට පස්සේ හෙළිදරව් වලින් අපිට පුළුවන් වෙළඳපොළ සහභාගී වන්නන්ට, ඒ කියන්නේ ගනුදෙනු කරුවන්ට, ආයෝජකයන්ට, ණය හිමියන්ට, තැන්පත් කරුවන්ට, අපි අර පාර්ශ්වයන් කිව්වේ උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ට නිසි ලෙස මේවා සම්පාදනය කිරීම. එහෙමනම් මෙලෙස හෙළිදරව් කිරීමේදී ඇතිවන වැදගත්කම මොනවද? දැන් මෙතන නෝට් එකේ උඩින් දාගන්න හෙළිදරව් කිරීමේ වැදගත්කම. right? okay. හෙළිදරව් කිරීමේ වැදගත්කම. ආයෝජකයන් සහ තැන්පතුකරුවන්ගේ විශ්වාසය පවත්වාගෙන යාම මූල්‍ය පද්ධතියේ ඒ තුලින් ස්ථායීතාවය ඇති කරනවා. ඒ තොරතුරු ඉදිරිපත් කරනවා කියන්නේ අපි දන්නවා. දැන් සමහර අය කියන්නේ අපෝ මෙයා කිසිම හිතේ කිසි දෙයක් තියාගෙන ඉන්නේ නැහැ. අවංකයි ඔක්කොම තොරතුරු ඉදිරිපත් කරනවා. එතකොට අපිට යාගේ විශ්වාසයක් ඇති වෙනවා. ස්ථායීතාවය පවත්වාගෙන යන්න පුළුවන්. right? එතකොට සමහරට මූල්‍ය පද්ධති ස්ථාවී තත්ත්වය සහ අර තැන්පත්කරුවන්ගේ විශ්වාසයත් අපිට ඇති කර ගැනීම සඳහා අපිට උපකාරී වෙනවා. එතකොට අපිට තවදුරටත් උපකාරී වෙනවා මේ විවිධ හඳුනාගම් හඳුනා ගැනීමට උපකාරී වීම සහ ඒ අවදානම් කළමනාකරණය කිරීම සඳහා අවශ්‍ය තොරතුරු ලබාගෙන අවශ්‍ය ප්‍රමාණවත් අවශ්‍ය කළමනාකරණ ක්‍රමවේදයක් ඇති කර ගැනීම තියෙනවා. අනිත් එක මේ සදාචාරාත්මක නොවන අයුරින් ඒ ආයතනයේ හැසිරෙන්නේ නැති බව අපිට යම්කිසි විශ්වාසයක් ඇති වෙනවා. right? එතකොට ව්‍යාපාරික මීට අමතරව අපිට කියන්න පුළුවන් අර තොරතුරු වල විනිවිදභාවය සහ වෙළඳපොළ ශික්ෂණය ප්‍රවර්ධනය කිරීමට මේ තොරතුරු හෙළිදරව් කිරීමෙන් උපකාරී වෙනවා. එතන මේ ටික තමයි අපිට කියන්න පුළුවන් හෙළිදරව් කිරීමෙන් තිබෙන වාසි.
එහෙම නැත්නම් මූල්‍ය ආයතනයක් විචක්ෂණශීලී ලෙස දියුණු කර ගැනීමට නම් හෙළිදරව් කිරීම ඒ මූල්‍ය ප්‍රකාශනවල වැඩි කරන්න ඕන. මේ ප්‍රශ්නය අහන්නේ එහෙමනම් එසේ කිරීමෙන් ඇතිවන වාසි මොනවා? right? ඕකේ දැන් තේරෙනවද? ඒ කියන්නේ මූල්‍ය ආයතනයක් විචක්ෂීණව වැඩි දියුණු කර ගැනීම සඳහා ඒ මූල්‍ය ආයතන පිළියෙල කරගන්නකොට අපිට මූල්‍ය ආයතනයේ සමහර ප්‍රකාශ දිනු වාර්තාවේ වල දකිය නොහැකි සමහර තොරතුරු අපිට හෙළිදරව් කරන්න ඕන. එහෙම කළාම ඒ මූල්‍ය ප්‍රකාශන නැත්නම් මූල්‍ය වාර්තාකරණයේදී ඇති වෙන වාසි තමයි මේ. දැන් උදාහරණයක් වශයෙන් අපි ඉගෙන ගත්තා මතකද කලින්ම? අපි කිව්වා ගිණුම් වාර්තාවල ශේෂපත්‍රයෙන් පිටත සිදුවෙන ගනුදෙනු වල සඳහනක් නැහැ. ඒවා ගැන අවබෝධයක් ගන්න නම් හුඟක් වෙලාවට සටහන් බලන්න ඕන. ඒවත් හෙළිදරව් කරලා තියෙන්න ඕන. එතකොට අපි පොදු වශයෙන් දන්නවා මේ මූල්‍ය වාර්තාකරණය කිසිම දෝෂයකින් තොරව පිළියෙල කරනු ලබන වාර්තා කියන්නේ. හරි? right. okay. ඊට පස්සේ අපි දැන් පොඩ්ඩක් බලමු මේ වාර්තාකරණය පිළියෙල කරගන්නකොට අපි කිව්වා ප්‍රධාන එක්කෙනෙක් තමයි මේ සම්බන්ධයෙන් වගකිය යුතු එක්කෙනෙක් වශයෙන් අපි සැලකුවා කවුද? ඒ ආයතනය තුළ සිටින ප්‍රධාන මූල්‍ය නිලධාරී. දැන් මේ වගේම කීප දෙනෙක් අපි ඉගෙන ගත්තා. කවුද? ප්‍රධාන අවදානම් නිලධාරී, ප්‍රධාන විධායක නිලධාරී, ප්‍රධාන අනුකූලතා නිලධාරී, ප්‍රධාන චීෆ් රිස්ක් ඔෆිසර්, චීෆ් ඉන්ටර්නල් ඔඩිටර්. මතකයි නේද? ඒ අයගේ කාර්යයන් අපි ඉගෙන ගත්තා. එතකොට ප්‍රධාන මූල්‍ය නිලධාරීගේ ප්‍රධාන දේ තමයි අර මූල්‍ය ක්‍රියාකාරකම් පිළිබඳව වගකීම. එතන ඔහුගේ විෂයපතේට රාජකාරී කටයුතු වලට අදාළව ඒ ආයතනයේ සකස් කිරීම, මූල්‍ය උපකරණ සකස් කිරීම, මූල්‍ය උපකරණ ගිණුම් අංශ සකස් කිරීම, නියමිත ප්‍රමිතීන් වලට අනුව කටයුතු කිරීම. අපි දන්නවා මූල්‍ය ආයතනයක බැංකුවක ප්‍රධාන මූල්‍ය නිලධාරී කෙනෙකු අපි ඒ සඳහා බදවා ගන්නකොට, ඒ සඳහා තෝරා ගන්නකොට අපි තෝරාගන්නේ ඒ මූල්‍ය ශේෂ්ත්‍රය පිළිබඳව යම් කිසි ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් එකක් තියෙන එක්කෙනෙක්. right? අපි දන්නවා එක්ක චාර්ටර්ඩ් එහෙම නැත්නම් සීමා එහෙම නැත්නම් ඔඩිට් මොන හරි එකක් සම්බන්ධයෙන් පුද්ගලයෙක් තමයි මේ ප්‍රධාන මූල්‍ය නිලධාරී ලෙස සාමාන්‍යයෙන් සේවයට බැඳ ගන්න. එතකොට ඔන්න දැන් අපි කිව්වා දැන් මේ මූල්‍ය වාර්තාකරණය සම්බන්ධ අධ්‍යක්ෂක මණ්ඩල විමර්ශන කමිටුවේ භූමිකාව සහ වගකීම. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ අපි සාකච්ඡා කරේ වගකීම කියන්නේ අනු කොමිටුවේ වගකීම. මොකද්ද මේ අනි කොමිටුවේ වගකීම? right? මේ අනු කොමිටුවේ වගකීම අපි සාකච්ඡා කළා. අන්න අර මුලින්ම අපි කිව්වේ කවුද වග කියන්න ඕනි කියලා? සමාගම සත්‍ය මූල්‍ය තත්ත්වයක වාර්තා කරන බව තහවුරු කර ගැනීම සඳහා පවතින අභ්‍යන්තර පාලන යන්ත්‍රයේ ප්‍රමාණාත්මක භාවය. ඔහු විසින් අභ්‍යන්තර පාලන තන්ත්‍රය සොයා බලන්න ඕනේ. මේ මොකද අභ්‍යන්තර පාලන ක්‍රමවේදයන් වලින් තමයි තොරතුරු ලබා දෙන්නේ මූල්‍ය වාර්තාක. ඒතර හොඳ අභ්‍යන්තර පාලන ක්‍රමවේදයක් තිබුණ නැත්නම් ලැබෙන මූල්‍ය ප්‍රකාශනත් මූල්‍ය තොරතුරුත් නිවැරදි නොවෙන්න පුළුවන්. right? එහෙමනම් මේ වාර්තාවල සත්‍යතාවය අධීක්ෂා කිරීම, අවශ්‍ය ප්‍රමාණවත් තොරතුරු හෙළිදරව් කිරීම, ඒ වැදගත්කම අධ්‍යක්ෂක මණ්ඩලයට ඉදිරිපත් කිරීමට ප්‍රථම ඒවා යම් යම් වෙනස්කම් ඇත්නම් ඒවා සකස් කිරීම, මේ කාර්ය සිදු කරන්නේ මේ විමර්ශන කණ්ඩායම. තේරුණා නේද? සමාගමේ වාර්ෂික වාර්තා සහ පිළිබඳව යම් කිසි අධ්‍යයනයක් කිරීම සහ වගකීමක් සිදු වෙනවා අධ්‍යක්ෂක මණ්ඩල අනු කමිටුව. right? okay. දැන් අපි ඉගෙන ගත්තා මොකද්ද අභ්‍යන්තර මේ
අනු නැත්තං අනු කමිටුවේ විගණක නැතං බැක් කියල කියන්නේ එකේ වැදගත්කම මූල්‍ය ප්‍රකාශ රයි් දැ මේ දක්වා අපි ගෙන ගත්ත මොකක්ද අපි මේ දක්වා ඉගෙන ගත්තේ මූල්‍ය ප්‍රකාශනයක් කියන්න මොකක්ද මූල්‍ය ප්‍රකාශනයක් වැදගත්කම මොකක්ද ඊට පස්සේ අපි සාකච්ඡා කළා මූල්‍ය ප්‍රකාශනයක් ඉදිරිපත් කිරීමෙන් ඒ උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ට ලැබෙන වාසි සහ පොදු වශයෙන් ලැබෙන ප්‍රතිලාභ දෙකක් ඉගෙන ගත්තා මතක තියාගන්න. සමහර විභාගෙ ඔය දෙකම විදියකට අහන්න පුළුවන්. සමහරලාට අහනවා ප්‍රතිලාභ මොනවද? එතකොට අර ඒකම තමයි. නමුත් එහෙම විශේෂයෙන් කියන්න ඕනේ එකක් තමයි අර මං කිව්වේ මේ අපිට දැනගන්න පුළුවන් වෙනවා ව්‍යාපාරයේ ස්වභාවය එතකොට අවදානම් තත්ත්වය එතකොට තරගකාරී ස්වභාවය කාර්යක්ෂමතාවය එතකොට ඇන්නේ වගේ කරුණු අපිට ප්‍රතිලාභ නමුත් එක එක උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ට අවශ්‍යතාවය අර වෙනස් කළා මං කිව්වා රයිට් හරි ඊට පස්සේ අපි සාකච්ඡා කළා මොකද්ද මේ අපි සාකච්ඡා කළා මේ මූල්‍ය වාර්තාකරණය සම්බන්ධයෙන් වගකිය යුතු පාර්ශ්වයන් කවුද ඔවුන්ගේ වගකීම මොකක්ද? ඒක තමයි සාකච්ඡා කරන්නේ. චීෆ් ෆයිනෑන්ෂල් ඔෆිසර් ඉඳන් රේකීය කළමනාකරුවන් අධ්‍යක්ෂක මණ්ඩල අනු කමිටුව කළමනාකාරීත්වය බාහිර විගණක අන්නේ ටික තමයි වාර්තා. රයිට්? ඕකේ. ඊට පස්සේ අපි සාකච්ඡා කළා මතකයිද මොකද කළේ? මූල්‍ය වාර්තාකරණයේ ගුණාංග. එතන අපි ගුණාංග සාකච්ඡා කරනකොට අපි කිව්වා මූලික ගුණාංග සහ වර්ධක ගුණාංග. තේරුණා නේද? හරි. ඊට පස්සේ අපි සාකච්ඡා කළා ඒ මූල්‍ය වාර්තාකරණය කරනකොට අපි සාකච්ඡා කළා කුමක්ද? අපි සාකච්ඡා කළා හෙළිදරව් කිරීමේ වැදගත්කම. right? okay. දැන් අපි ඊට පස්සේ සාකච්ඡා කරන්නේ තවත් වැදගත් දෙයක්. මූල්‍ය වාර්තාකරණයේ අභ්‍යන්තර පාලනයක් කියන්නේ මොනවද? right? එහෙනම් මූල්‍ය වාර්තාකරණයේ අපි මූල්‍ය වාර්තාකරණය කියලා කියන්නේ සංවිධානයක මූල්‍ය තත්ත්වය අදාළ උනන්දුවක් දක්වන පාර්ශ්වයන් වෙත අපි ඉදිරිපත් කරන්නා වූ හෙළිදරව් කිරීමකට අපි කියනවා මූල්‍ය වාර්තාකරණය. එතකොට මූල්‍ය වාර්තාකරණයේ අභ්‍යන්තර පාලනයක් කියලා කියන්නේ එසේ පිළියෙල කරනු ලබන මූල්‍ය ප්‍රකාශන සාධාරණ right යුක්ති සහගත ලෙස සම්පාදනය කිරීම සිදුවෙන බවට සිදු කරනු ලබන යම් කිසි සාතිකයක් right ඒ කියන්නේ මූල්‍ය වාර්තාකරණයේ අභ්‍යන්තර පාලනයක් කියලා කියන්නේ මූල්‍ය අවශ්‍ය නිසියාකාරයෙන් ආයතනයේ සියලුම ක්‍රියාවලියෙන් හා වත්කම් සුරක්ෂිත කිරීම සඳහා ආයතනයේ ක්‍රියාපටිපාටි ප්‍රතිපත්තිවලට අනුකූලව නීති රීතිවලට අනුකූලව සිදුවන බවට සහතිකයක් ලබා දීම තමයි මූල්‍ය වාර්තාකරණයේ අභ්‍යන්තර පාලනයක් කියන්නේ. right ඒකත් අමතක කරන්න. හැබැයි එතකොට නිසි අභ්‍යන්තර පාලනයක් තිබුණේ නැතිනම් මූල්‍ය වාර්තාකරණය ඒ වාර්තාවල එහෙම නැත්නම් මූල්‍ය වාර්තා කෙරෙහි සත්‍යතාවය සහ සාධාරණය බව බලපෑමක් ඇති වෙන්න පුළුවන්. right okay අපි පස්සේ ඉගෙන ගන්නවා නිර්මාණීය ගිණුම් කරන එක පස්සේ බලමු. right එහෙමනම් කෙනෙකුට අහන්න පුළුවන් right මොකද විශ්වාසය නැති වෙනවා මේ නිසි ආකාරයෙන් අභ්‍යන්තර පාලනයක් නොමැතිව මූල්‍ය වාර්තාකරණය ගල්. එහෙමනම් දැන් බලමු නිසි අභ්‍යන්තර පාලන පද්ධතියක තිබිය යුතු මූලික කරුණු මොනවාද? right මූල්‍ය වාර්තාකරණයේදී අපි කිව්වා නිසි අභ්‍යන්තර පාලනයක් අවශ්‍ය වෙනවා. එහෙම තිබුණ නැත්නම් මොකද වෙන්නේ? ඒ විකේ තිබෙන විශ්වාසය නැති වෙන්න පුළුවන්. එහෙමනම් අපි කොහොමද
අභ්‍යන්තර පාලන පද්ධතියක් නිසි ආකාරයෙන් මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම සඳහා ආයතනය තුළ ඇති කරයි. ඒ සඳහා තිබිය යුතු මූලික කරුණු මොනවාද? 1. විශ්වාසනයකින් යුතු මූල්‍ය තොරතුරු සම්පාදනය. විශ්වාසයෙන් යුතු මූලික තොරතුරු සම්පාදනය. 2. කාර්යක්ෂම සහ සඵලදායී වූ මෙහෙයුම් ක්‍රියාවලියක් ප්‍රවර්ධනය කිරීම. 3. අදාළ නීති රීති නියාමයන්ට සහ අභ්‍යන්තර ප්‍රතිපත්තියට අනුකූලව දක්වන බව තහවුරු කිරීම. අනිත් එක වත්කම් ආරක්ෂා කර ගැනීම. අවිධිමත් වංචා කටයුතු හේතුවෙන් සිදුවන අවදානම් අවම කිරීම. සඵලදායී අවදානම් කළමනාකරන පද්ධතියක් ක්‍රියාත්මක වන බව තහවුරු කිරීම. එතකොට විභාගයේදී අහන්න පුළුවන් මේ වගේ ප්‍රශ්නයක්. මූල්‍ය වාර්තාකරණයේදී අභ්‍යන්තර පාලනයේ වැදගත්කම සාකච්ඡා කරන්න. එක එකක්. ඊට පස්සේ අහන්න පුළුවන් එවැනි අභ්‍යන්තර පාලන පද්ධතියක තිබිය යුතු මූලික කරුණු. එතකොට අපි ඉස්සෙල්ලාම කියන්න ඕනේ මූල්‍ය වාර්තාකරණය කියන්නේ මොකක්ද? උනන්දුවක් දක්වන පාර්ශ්වයන් වෙත ආයතනයට අදාළ වන ව්‍යාපාර සහ මූල්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම. මූල්‍ය වාර්තාකරණය. මූල්‍ය වාර්තාකරණයේ අභ්‍යන්තර පාලනයක් කියලා කියන්නේ ඒ මූල්‍ය වාර්තාකරණය සඳහා අවශ්‍ය තොරතුරු නැත්නම් අවශ්‍ය දෑ නිර්මාණය කිරීම. එසේ නිර්මාණය කරනකොට එය අභ්‍යන්තර පාලන විෂයාකාරයෙන් සිදු වෙන්න ඕන. විශ්වාසයෙන් යුතුව පිළියෙල වෙන්න ඕන. කාර්යක්ෂම සහ සඵලදායී මෙහෙයුම් ක්‍රියාවලියක් තුළ සිදු වෙන්න ඕන. අදාළ නීති රීති වලට අනුකූලව සිදු වෙන්න ඕන. සඵලදායී අවදානම් කළමනාකරන පද්ධතියක් ක්‍රියාත්මක වනම තහවුරු වෙන්න ඕන. ඒ වගේම කිසිම ආකාරයේ අවිධිමත් වංචා සහගත සිදු නොවන බවත් වත්කම් ආරක්ෂා කර ගැනීමත් සිදු වෙන බවත්. මේවා තමයි මූලිකාංග. එතකොට අර ලිපියක් පිළිතුර ලියනකොට අභ්‍යන්තර පාලනයේ වැදගත්කම අන්න මේ ටික එකතු කරලා තමයි දාන්න ඕනේ. ඒකත් මතක තියාගන්න. හරි? ඕකේ. දැන් මෙතනම අපි තව එකක් දාමු. මේ වගේ ප්‍රශ්නයක් අහුවක මෙතනම ලියා ගන්නකො. සඵලදායී මේ වගේ ප්‍රශ්නයක් එන්න පුළුවන්. සඵලදායී අභ්‍යන්තර පාලන පද්ධතියක අපි කියන්නේ පාලන පද්ධතියක තිබිය යුතු සංරක්ෂක සහි වැදගත්කම මොකක්ද? දැන් අපි කිව්වා සඵලදායී අභ්‍යන්තර පාලන පද්ධතියක් නිසි ලෙස තියෙන්න ඕනේ. ප්‍රමාණවත් විශ්වාසය ඇති වෙන පරිදි මූල්‍ය වාර්තාකරණ ඇති කිරීම සඳහා. ඒ සඳහා තිබිය යුතු මූලිකාංගත් අපි සාකච්ඡා කළා. එහෙනම් මේ පාලන පද්ධතියක මොනවද තියෙන්න ඕන? එක තමයි පාලන පරිසරය. මේ පාලන පරිසරයක් තුළ සිදු වෙන්න ඕන. එක පාලන පරිසරය. දෙක අවදානම් තක්සේරු කිරීම. දෙක අවදානම් තක්සේරු කිරීම. තුන පාලන ක්‍රියාවලිය. හතර තොරතුරු සංනිවේදනය. ඊළඟ එක තමයි සුපරීක්ෂණය. එවනම් සඵලදායී අභ්‍යන්තර පාලන පද්ධතියක තුල තිබිය යුතු සංරචක තමයි ඔය ක්‍රියාවලිය තමයි ඔය. එක පාලන පරිසරය. මොනවාද? පාලන පරිසරය. මොකද මේ
පාලන පරිසරය කියන්නේ. ඒ පාලන පරිසරය සකස් වෙන්න ඕනේ ආයතනීය ව්‍යුහය, වගකීම්, මානව සම්පත්, සේවක මණ්ඩල වගකීම්, අධ්‍යක්ෂක මණ්ඩල වගකීම්, විගණනය, අවංකභාවය, ආචාර්ය ධර්මවල වටිනාකම්, මෙන්න මේ වගේ සමන්විත පරිසරයක් තියෙනවා. අභ්‍යන්තර පාලනයක සංරචකයක් තමයි ඒක. පරිසරය. දෙක අවදානම් හඳුනා ගැනීම. එවනම් අපි ඒ ශේෂ්ත්‍රයේ තියෙන්න ඕනේ අවදානම් ශේෂ්ඨ හඳුනා ගන්න ඕනේ. right? ඒවා හඳුනාගෙන ඒවට අවශ්‍ය අවශ්‍ය අවදානම අඩු කර ගැනීමේ ක්‍රියාවලියන් කරන්න. පාලන ක්‍රියාකාරකම් කියන්නේ රාජකාරී වෙන්කිරීම, segregations of duties. පාලන ක්‍රියාකාරකම් කියන්නේ ඒකයි. දැන් අපි පස්සේ ඉගෙන ගමු. මේ පාලන ක්‍රියාකාරකම් නැත්නම් රාජකාරී වෙන්කිරීම සිදු නොකිරීම නිසා ඇති වූ ඇති ගැටලු. ඊළඟ දේ තමයි තොරතුරු sannivedana. මේ ගන්නා වූ තොරතුරු විශ්වාසී තොරතුරු පද්ධතියක් තියෙනවා. වාර්තා ලැබීම සහ වාර්තා බෙදා හැරීම. හොඳ sannivedana පද්ධතියක් තියෙනවා. අනිත් එක සුපරීක්ෂාවකම කියන්නේ ඒ හොඳ අභ්‍යන්තර පාලනයක හොඳ අභ්‍යන්තර විගණක ක්‍රියාවලියක් තියෙනවා. මතකයිනේ අපි කළ අභ්‍යන්තර විගණකේ කාර්යය මොකක්ද? ඔන්න අපි පස්සේ බලමු මේකත් එක්ක සංසන්දනය කරලා බාහිර විගණකයි අභ්‍යන්තර විගණකයි සංසන්දනය කරනකොට අභ්‍යන්තර පාලනයේ නිසලස තිබෙනවද කියන්නේ. right? එහෙමනම් අපි විසින් භාවිතා කළ හැකි අභ්‍යන්තර පාලන ක්‍රම මොනවද? right? මොනවද අපි විසින් භාවිතා කරන්න පුළුවන් අභ්‍යන්තර පාලන ක්‍රම? අපි ගමු උදාහරණයක් වශයෙන් අපි ගමු අපි උදාහරණයක් ගමු මානව සම්පත් කළමනාකරණයේදී අපි භාවිතා කරන අභ්‍යන්තර පාලන ක්‍රම දෙකක් කිය. ඔගොල්ලෝ දන්නවා. මේවා අපි ඉගෙන ගත්තා කලින් කලින් අවුරුදු වල. ආයතනයක අභ්‍යන්තර පාලන ක්‍රමයක් කියන්නකෝ මානව සම්පත් කළමනාකරණය සම්බන්ධයෙන්. ඕගොල්ලෝ හැමෝම බැංකුවේ ඉන්න අය නේ. කාට හරි කියන්න පුළුවන්. මානව සම්පත් කළමනාකරණ ක්‍රමවේද දෙකක් කියන්නේ. කාට හරි කියන්න පුළුවන්. අනුර, මදු, බුද්ධිකා කවුරු හරි. දේවින්ද, අංජුලා කෝවරි කෝ උත්තර නෑනේ. කල්පනාකරන ක්‍රමවේදයක් කියන්නේ අභ්‍යන්තර පාලන ක්‍රමවේදය මානව සම්පත පැත්තෙන් බැලුවොත් සේවක නිර්ණායකයන් පැනවීම. ඕකේ, ඔයා කියන්නේ ජොබ් ඩිස්ක්‍රිප්ෂන් වගේ. ඒකද? කාර්ය. ඔව් සර්. හරි. ඕකේ. තව මොනවාද? ඊට වැඩි ඔයගොල්ලන්ට හැමදාම කරන්න කියන්නේ මොකද්ද? දැන් හිටිය ඇති. ඔතන. දැන් මදෑ හිටියා ඔය බ්‍රාන්ච් එකේ නැත්නම් ඔය ජොබ් එක කළා ඇති. මොනවද කරන්නේ? පැන්න ගම job rotation. job rotation නැත්නම් හොරා වෙනවා නේද? job rotation. right. රැකියා භ්‍රමණය. good. පොඩයි. yes sir. හරි okay. right. රැකියා භ්‍රමණය. තව මොකද්ද? තව ප්‍රධාන ට්‍රාන්ස්ෆර්ස්. හරි. තව එකක් කිව්වේ අපි ඉගෙන ගත්තා මේක ඔයගොල්ලන්ට මතක ඇති මේක අභ්‍යන්තර පාලන ක්‍රමයක් වශයෙන් අපි ඉගෙන ගත්තා 7 days 7 days මතකද ඔපරේෂන් වලදී ඔපරේෂන් රිස්ක් එක පාලනය කරන්න අපි යොදාගත්තා නේද? දින 7
අනිවාර්ය නිවාඩු. එතකොට මොනවද පාලන ක්‍රම? උදාහරණයක් ගමු. අපි දින 7 අනිවාර්ය නිවාඩු, රැකියා භ්‍රමණය, වැඩ කටයුතු බෙදා වර්ග කර නොතිබීම, බෙදීම, වෙන්කිරීම, අධීක්ෂණ සිතයක් ඇති කිරීම, අධීක්ෂණ සිතයක් ඇති කිරීම, ගිණුම් සංසන්දනය කිරීම, එතකොට මතකයි නේද ඩුවල් කොන්ට්‍රෝල්, ද්විත්ව පාලනය, අක්‍රිය ගිණුම් පාලනය, අනුමත කිරීම සඳහා සීමාවන් නැති කිරීම, මතකයි නේද මේ ඔක්කොම ඇවිල්ලා මොනවද? අභ්‍යන්තර පාලන ක්‍රමවේද. මතකයිනේ ද්විත්ව පාලනය. හරි නේද? මේ ඔක්කොම අභ්‍යන්තර පාලන ක්‍රමවේද. ඒවත් අපි පොඩ්ඩක් ඉගෙන ගන්න ඕනේ. එතකොට අපි මේ වගේ විභාගෙදී අහලා තියෙනවා මෙන්න මේ වගේ ප්‍රශ්නයක්. රයිට්? මේ වගේ අහලා තියෙනවා. මට මතකයි ප්‍රශ්නයක් අහලා තියෙන එක අවුරුද්දක අභ්‍යන්තර පාලන දුර්වලතා නිසා මොනවද මේ ඇතිවිය හැකි ආයතනය ඇතුළ ඇතිවිය හැකි අභ්‍යන්තර පාලන දුර්වලතා? ඒ ටික තමයි මම අර ඔයගොල්ලන්ට ඉස්සලා කිව්වේ. වැඩ කටයුතු බෙදා වර්ග කර නොතිබීම, අධීක්ෂණ සිතයක් නොමැතිකම, තව මොනවාද? සාවද්‍ය ගිණුම් සංසන්දනයක් නොමැතිවීම, අලාභ සඳහා සීමාවන් නොතිබීම, ලියකියවි සඳහා පාලනයක් නොමැතිවීම, තොරතුරු තාක්ෂණ පද්ධතියේ තිබෙන දුර්වලතා, සේවකයන්ට ලබා දෙන නිවාඩු, රැකියා භ්‍රමණය, දුර්වල අවදානම් කරමනේ. මේ ඕනේ කල් ලියන්න පුළුවන්. හරිද? අභ්‍යන්තර පාලනී දුර්වලතා යන. දැන් මේකට ප්‍රධාන උදාහරණයක් අපි ඊළඟ පාඩමේ කරනවා මූල්‍ය වංචා ගැන. රයිට්? ඊළඟ පාඩම අපි අවසාන පාඩම මූල්‍ය වංචා. ඕගොල්ලෝ දන්නවද බේරින් බැංකුව? බේරින් බැංකුව හිටියා නික් ලීසන් කියන පුද්ගලයා. වංචාකාරී වෙලෙන්දා කිව්වා. එතකොට මේ බේරින් බැංකුවේ කඩාවැටීමට ප්‍රධාන හේතු වශයෙන් සැලකුවේ සඵලදායි අභ්‍යන්තර පාලන ක්‍රමවේදයක් මේ බේරින් බැංකුවේ නොතිබීම. දැන් මම ඔයගොල්ලෝගෙන් පොඩි ප්‍රශ්නයක් අහනවා. දැන් මතකද බලමුකෝ. රයිට්? එතකොට දැන් අපි දැන් මේ මූල්‍ය වංචාවක් තමයි එක්තරා විදිහක අපි කිව්වා එක එක ආයතන කඩා වැටීමට හේතු වූ ප්‍රධාන හේතුව. දැන් බේරින් බැංකුව කඩා වැටීමේ ප්‍රධාන හේතුව මොකද්ද? අභ්‍යන්තර පාලන ක්‍රමවේදයේ තිබුණු දුර්වලතාවය. දැන් මම ඔයගොල්ලෝගෙන් අහන්නම් මතකද බලන්න එන්රෝන් සමාගමේ කඩා වැටීමට හේතු ප්‍රධාන කරුණ මොකක්ද? මතක නෑනේ අපි ඉගෙන ගත්තනේ කෝපරේට් ගවර්නන්ස් ඉගෙන ගන්නකොට යහපාලනය ඉගෙන ගන්නකොට අපි කිව්වා මේ ආයතනයේ කඩා වැටුනේ යහපාලනයේ දුර්වලතා කියලා. මතකද එන්රෝන් සමාගම නිසි ප්‍රමාණවත් යහපාලන ක්‍රමවේදයක් නොතිබීම නිසා. එතකොට මං ඒ වෙලෙදිත් කිව්වා දැනුත් කියනවා අපි පස්සෙත් ඒක ටිකක් තවදුරටත් ඉගෙන ගමු. අපි දැනගන්න ඕනේ විභාගෙදී අහන දෙයක් තමයි. එක සමහර වෙලාවට අහනවා මේ සමාගමේ කඩා වැටීමට වූ හේතු. එක එක උදාහරණ තියෙනවා. දැන් පාලන දුර්වලතාවයක් නිසා මූල්‍ය පාලන අභ්‍යන්තර පාලන දුර්වලතාවයක් නිසා කඩා වැටුණු බැංකුවක් තමයි බේරින් බැංකුව. එතකොට එන්රෝන් සමාගම ගුවන් මතක් වෙන්න ඕනේ මොකද්ද? අභ්‍යන්තර. එතන නොදර්න් රොක් බැංකුව ගුවන් මතක් වෙන්න ඕනේ මොකක්ද දෙන්න ඕනේ? ද්‍රවශීලතාවය, වැඩිපුර ණය ගැනීම. ඒ වගේ අයිඩෙන්ටිකල් ඒවා ටිකක් තියෙනවා පුතා. රයිට්? ඒක අපි අවසානයේ ඔක්කොම එකට ගොනු කරලා ප්‍රශ්නකින් කරමු. රයිට්? මතක තියාගන්න උගාක් දෙනට අහනවා ඔය වගේ ප්‍රශ්නයක් අදාළ කරලා. ඇයි මේක කඩා වැටුනේ? උදාහරණයක් ගැන පැහැදිලි කරන්න. අන්න එතකොට කියන්න පුළුවන් බේරින් බැංකුව මතකයිනේ කඩා වැටුනේ ප්‍රධාන හේතුව මොකද්ද? ආයතනයේ තිබෙන අභ්‍යන්තර පාලන දුර්වලතාවය නිසා. මොනවද අභ්‍යන්තර පාලන දුර්වලතාව? අර මං කිව්වා වැඩ කටයුතු බෙදා වෙන් නොකිරීම.
not segregations of duties. අධීක්ෂණ ස්ථිතියක් නොමැතිවීම, right? අලාභ සඳහා සීමාවන් නොමැතිවීම, සාවාධිගිරුම් සංසන්දනයක් නොමැතිවීම, ලියවිකිලි සඳහා පාලනයක් නොමැතිවීම, right? එතකොට මානව සම්පත් කළමනාකරණය තුබන දුර්වලතාවයන්. ඒවා ඒක. එතන අපි කිව්වොත් පොදු වශයෙන් මොනවද භාවිතා කළ හැකි පාලන ක්‍රම? මේවල අනිත් පැත්ත ගන්න. වැඩ කටයුතු සඳහා බෙන් කිරීම, අධීක්ෂණ සිතියක් පැවතීම, සාවාද්‍ය ගිලුම් සංසන්දනයක් සිදු කිරීම, ඒක තමයි ක්‍රමවේද. right? අභ්‍යන්තර පාලන ක්‍රමවේද. right? එතකොට මෙහිදී අපිට ඉගෙන ගන්න පුළුවන් වුණා දැන් මොනවද මේ අභ්‍යන් මූල්‍ය වාර්තා කරන්නේ. එතකොට දැන් ඔයගොල්ලන්ට ඉගෙන ගන්න ඕනේ මේ හැම දෙයකදීම මම ඔයගොල්ලන්ට කියලා තියෙනවා මූල්‍ය වාර්තාකරණයේ අපි යම්කිසි කොටසක් ඉගෙන ගන්නකොට අපිට ඔළුවේ පාඩම් කරගෙන යන්න. දැන් මම ඉතින් පොඩි ළමයි වගේ කියන්න ඕනේ නෑ. ඔයගොල්ලෝ ඇඩස්ලානේ. දැන් කොහොමද පාඩම් කරන්න මතක හිටියේ? දැන් හොඳම දේ තමයි මේක. දැන් ඔන්න ඔයා පාඩම ටික පාඩම් කළාම ප්‍රධාන තොරතුරු, ප්‍රධාන key points. ඊට පස්සේ ඔයා පොත වහලා අර මං කීපයෝ ටික ආවර්ජනය කරන්න. හරියට ගුණා තනකොළ කනවා නේද? ඔයගොල්ලෝ ඉගෙන ගත්තනේ සයන්ස් වලදී ගුණා වමාරා කනවා කියන මතකයිද? අහකේ වැඩයක් ඔය කරන්න ඕනේ. කොහොමද කරන්නේ? දැන් මූල්‍ය වාර්තා කරන්න. මූල්‍ය වාර්තා කරන එකක් තමයි මම මොනවද ඉගෙන ගත්තේ? right? 1 2 3 4 5 6 කොහෙන්ද පටන් ගත්තේ? මොකද්ද ඉස්සෙල්ලාම මට මතකයි මූල්‍ය වාර්තා කරන්නේ. මූල්‍ය වාර්තා මූර්ත ප්‍රකාශනයක් කියන්නේ මොකක්ද? ඒකේ වැදගත්කම මොකක්ද? ඒකේ ප්‍රයෝජන මොනවද? උනන්දුව දක්වන පාර්ශ්වයන්ගේ ලැබෙන ප්‍රයෝජන සහ සමස්තයක් වශයෙන් පොදුවේ ලැබෙන ප්‍රතිලාභ මොනවද? right? කවුද මේවා පිළියෙල කරන්නේ? මොනවාද මේවල තියෙන ගුණාත්මක ලක්ෂණ? ඇයි හෙළිදරව් කරන්න ඕනේ මොකක් නිසාද? ඒකේ වාසි මොනවද? අභ්‍යන්තර පාලනයක් කියන්නේ මොකද්ද මූල්‍ය වාර්තාකරණය? ඇයි මූල්‍ය වාර්තාකරණයේදී අභ්‍යන්තර පාලනයක් කරන්නේ? මොනවාද මූල්‍ය අභ්‍යන්තර පාලන ක්‍රමවේදී අපි ගත්තොත් එහෙම අඩංගු මූලික සංරචක මොනවද? නැත්නම් පාලන පද්ධතියක තියෙන සංරචක මොනවද? එසේ නොතිවීම නිසා ඇති වූ බලපෑම් මොනවද? අන්නේ විදිහට අපිට මතක තියාගන්න. එහෙම මතක තියාගත්තම කවදාවත් අමතක වෙන්නේ නැහැ. ආවර්ජන. හදිසියෙන්වත් ඔය මතක් කරගෙන ඉන්න ගමන් මැදදී මොන හරි අමතක වුණොත් මොකද කරන්නේ? හොඳම දේ තමයි ටක් ගාලා නෝට් එක අරන් බලන්න. ආමේ. එතකොට පුතා කිසි ප්‍රශ්නයක් නැහැ. ආයි නෑ අපි කියනවා බොක්කටම ගිහිල්ලා තමයි නවතින්නේ. ජීවිතේට අමතක වෙන්නේ. right? එතකොට දැන් තමුන්ට මතක් වෙනවා විවාහගේ ආදී මම මේක අමතක කරලා ආයි පොතක් බැලුවා නේද කියලා. දැන් තේරෙන්නේ නේද පාඩම් කරන විදිය. right. okay. දැන් මූල්‍ය වාර්තාකරණේ සම්බන්ධයෙන් අපිට සාකච්ඡා කරන්න තියෙන දේ තමයි මම ඔබට කිව්වේ. එතකොට තව කීපයක් කරුණු කීපයක් තියෙනවා. දැන් මතක තියාගන්න අලුත් දෙයක්. දැන් අලුත්ම දේ තමයි මූල්‍ය වාර්තාකරණයේදී අපි කියනවා ඒකාබද්ධ මූල්‍ය වාර්තාකරණය. right? නෝට් එකක් දාගන්නකො. ඒකාබද්ධ මූල්‍ය වාර්තාකරණය යනු කුමක්ද? ඉංග්‍රීසියෙන් IR. එහෙම නැත්නම් අපි කියනවා integrated reporting. මොකද්ද? integrated reporting. right? ඔන්න මතක තියාගන්න අලුත් එකක්. දැන් අපි ඉගෙන ගන්න ඕනේ integrated reporting. එහෙම ආවොත් තාම නම් අහලා නැහැ පුතෝ. ඒකාබද්ධ මූල්‍ය වාර්තාකරණ. ඉංග්‍රීසි එක හරිය වැදගත්. හදිසියෙන් වෙනත් වචන අර්ථකථන දුන්නා. අපි කියනවා integrated reporting. සාමාන්‍යයෙන් අපි ඉංග්‍රීසියෙන් දානකොට short version එක තමයි දාන්නේ IR reporting. IR financial reporting. right? මොකක්ද මේ ඒකාබද්ධ මූල්‍ය වාර්තාකරණය කියලා කියන්නේ? මතක තියාගන්න මූල්‍ය ආයතනයක මූල්‍ය තොරතුරු වලට අමතරව නැත්නම් මූල්‍ය තොරතුරු කාර්ය සාධනයට අමතරව
මූල්‍ය නොවන තොරතුරු පිළිබඳව හෙළිදරව් කිරීම කා වෙතද සියලුම උනන්දුවක් දක්වන පාර්ශ්වයන් වෙත ඉදිරිපත් කිරීමට අපි කියනවා ඒකාබද්ධ මූල්‍ය වාර්තාකරණය. එවනම් මතක තියාගන්න ඒකාබද්ධ මූල්‍ය වාර්තාකරණයේ ප්‍රධානම වැදගත්කම මූල්‍ය තොරතුරු විතරක් නෙමෙයි. මූල්‍ය තොරතුරු සහ මූල්‍ය නොවන තොරතුරුත් ඒ සම්බන්ධව සියලුම උනන්දුවක් දක්වන පාර්ශ්වයන් වෙත ඉදිරිපත් කිරීම. උදාහරණයක් ගත්තොත් ආයතනයේ යහපාලනය, ආයතනයේ අවදානම් කළමනාකරණය, ආයතනයේ විනිවිදභාවය, ආයතනයේ තිරසාර භාවය ඇති කිරීම සඳහා ක්‍රියා කරන පිළිවෙත. දැන් ඔය ඇනිවල් රිපෝට් එක ගත්තොත් මේ ඔක්කොම තියෙනවා ඇනිවල් රිපෝට් එකේ දැන්. රයිට්? කොහොමද ඔයගොල්ලෝගේ අවදානම් කළමනාකරණය සිදු කරන්නේ, ආයතනයේ යහපාලනය සිදු කරන්නේ, සස්ටේනබිලිටි, තිරසාර බව. එහෙමනම් IR මගින් අවධානය සිදු කරන්නේ ආයතනයේ විසින් ව්‍යාපාරික ආකෘතිය මගින් ආයතනයේ වටිනාකම් එකතු කරන ආකාරය පහදා දී. තම ව්‍යාපාර කටයුතු සිදු කිරීමේදී ව්‍යාපාර ආකෘතියට ආයතනය මගින් වටිනාකම් එකතු කරන්නේ කෙසේ වේ. එහෙම නැත්නම් අපි ඉංග්‍රීසියෙන් කියනවා IR එකෙන් කියන්නේ වැලියු ක්‍රියේට් කරන විදිය උනන්දුවක් දක්වන පාර්ශ්වයට ඉදිරිපත් කිරීම. එහෙනම් මේකේ වාසිය මොකක්ද? එක වාසියක් තමයි මූල්‍ය ආයතන දෙකක උගක් කියලාට සංසන්දනය කරන්න මොනවද අපි? ප්‍රමාණාත්මක සංසන්දනය. නමුත් මේ IR රිපෝට් නිසා, රිපෝටින් ක්‍රමවේදය නිසා මූල්‍ය ආයතන දෙකක් ගුණාත්මක ලෙස සංසන්දනය කිරීමටත් හැකියාව උදා වෙනවා. මතකයි නේද? එම ආයතනයේ වත්කම් අගේ එකතු කරන ආකාරය පිළිබඳව උනන්දුවක් දක්වන පාර්ශ්වයට අවබෝධ කර ගැනීමට ලබා දෙනවා. right? right? okay? ඒ වගේම ඒ වාර්තාවල තිබෙන විනිවිද භාවය වැඩි කිරීම ආදී නොයෙකුත් කරුණු. right? එතකොට මං හිතන්නේ ඔයගොල්ලෝ දැන් අවබෝධයක් ඇති මොකද්ද මේ integrated financial reporting. තාම විභාගෙට ආලා නැහැ. එන්න පුළුවන්. මේ ප්‍රශ්නේ ලියාගන්න. දැන් මම ගොඩාක් දේවල් ඔයගොල්ලන්ට කියනවා. ඔයගොල්ලෝ හරියට ලියාගන්න සාගෙන ඉන්න ඕනේ, right? මූල්‍ය කාර්ය සාධනය විශ්ලේෂණය කිරීමේ අරමුණු පහක් සඳහන් කරා. මූල්‍ය කාර්ය සාධනය විශ්ලේෂණය කිරීමේ අරමුණු මොනවාද? මූල්‍ය කාර්ය සාධන. right? අපි බලමු එකක් කෙටියෙන්. එකක් උපාය මාර්ග සැලසුම් කරණයේදී ප්‍රධාන වශයෙන් නව නිපියුම් සහ ව්‍යාපාර පුළුල් කිරීමේ ක්‍රමෝපායන් සඳහා අපිට අවශ්‍ය වෙනවා. උපාය මාර්ග සැලසුම් කරණයේදී ප්‍රධාන වශයෙන් නව නිපියුම් සහ ව්‍යාපාර පුළුල් කර ගැනීම සඳහා අපිට අවශ්‍ය වෙනවා. දියුණු කළ යුතු කේස් හඳුනා ගැනීම සඳහා අපිට උපකාරී වෙනවා. සමහරට අපි මූල්‍ය වාර්තා කරනවා අංශ එක එක යුනිට්ස්. right. ඒ වගේම අපිට උපකාරී වෙනවා තව මොකටද? විවිධ වර්ගයේ අවදානම් හඳුනා ගැනීම. අනිත් එක සංසන්දනය කිරීමට කර්මාන්තය, ශේෂ්ත්‍රය, right? අපිට පුළුවන් සංසන්දනය කිරීම. ඒ විතරක්ද? අවශ්‍ය ප්‍රමාණවත් ප්‍රාග්ධනය සැලසුම් කරන කැපිටල් බජටින් නැත්නම් කැපිටල් ප්ලෑනින්.
අවශ්‍ය ද්‍රවිශලතාවය මට්ටම් පාලනය කිරීම, කාර්යවශ්‍යතාවය මට්ටම්, මේ හැම දෙයක්ම පාලනය කිරීම සඳහා අපිට මේ විශ්ලේෂණය කිරීමේදී අපට උපකාරී වෙනවා. හරිනේ? රයිට්. අපි දැන් ඔන්න හරි. ඕකේ? මම මේ බලන්නේ තාම මොන හරි ප්‍රශ්න තියෙනවද කියලා අපිත් එක්ක සාකච්ඡා කරන්න. හරි. මේ ප්‍රශ්නෙත් දියාගන්නකෝ. මූල්‍ය ආයතනවල හෙළිදරව් කිරීම වලට දැන් අපි කිව්වා හෙළිදරව් කිරීමේ වැදගත්කම අපි සාකච්ඡා කරා. හරිනේ? ඇයි අපි මූල වාර්තාවල හෙළිදරව් කිරීමේ වැදගත්කම? right? එහෙමනම් හෙළිදරව් කිරීමට අදාළ වන ශ්‍රේෂ්ඨ මොනවාද? මූල්‍ය ප්‍රකාශනවල හෙළිදරව් කිරීමට අදාළ වන ශේෂ්ඨ. ඒ කියන්නේ අපි හෙළිදරව් කරන්න ඕනේ මොන ශේෂ්ඨද? මොනවාද ශේෂ්ඨ? 1. මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීමේදී. 2. හිමිකම් වෙනස් වීම. හිමිකම් වෙනස් වීම. මූල්‍ය ප්‍රවාහ ප්‍රකාශන. මූල්‍ය ප්‍රවාහ ප්‍රකාශන. කොහොමද මුදල් වෙනස් වෙන්නේ? මොකද අපි භාවිතා කරන ලද ගණකාධිකාරී පදනම බේසික් of accounting. සාධාරණ අගය ගණනය කිරීම. මෙන්න මේවා තමයි අපි හෙළිදරව් කළ යුතු කරුණු. මූල්‍ය වාර්තා කරන්නේ. right? මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම, හිමිකම් වෙනස් වීම, මූල්‍ය ප්‍රවාහ ප්‍රකාශන, ගණකාධිකාරී පදනම සහ සාධාරණ අගය ගණනය කිරීම. right. okay? දැන් අපි එහෙමනම් දැන් අපි කෙටියෙන් අපි යමු බලන්න අපි අර කලින් සාකච්ඡා කළා වගේ දැන් ටිකක් සර් ඒ කරුණු ටික ආයිත් කියන්න පුළුවන්ද? අයිසර ඕක තමයි කචල්ලේ. හරි. එකක් තමයි අපි ගත්තොත් එහෙම මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම. මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කරන විදිය ගැන අපි කියන්නේ. හිමිකම් වෙනස් වීම. right? හිමිකම් වෙනස් වීම. කොහොමද ඒක වෙනස් වෙලා තියෙනවද හිමිකම්? මුදල් ප්‍රවාහ ප්‍රකාශන. මුදල් ප්‍රවාහ ප්‍රකාශන. ගණකාධිකාරී කරන පදනම්. කොයි විදිහකද අපි මේවා ගණන් කළේ? අනිත් එක තමයි සාධාරණ අගය ගණනය කිරීම. දැන් ඔයගොල්ලෝ දන්නවා නේද සාධාරණ අගය ගණනය කරනවා කියලා කියන්නේ අර health to maturity ඒ තියෙන දේවල් අපි ගණනය කරන විවිධාංග ක්‍රම තියෙනවා. අන්න ඒක ඉදිරිපත් කිරීම. හරි. දැන් ඔන්න මෙතන සිට යන්නේ එක්තරා විදියකට අපි අනුපාත විශ්ලේෂණය. මොකද සමහරවිට ඉතින් ඕවත් අහනවා. දැන් ගිය පාර ආපු ප්‍රශ්නයක් තමයි මූල්‍ය ප්‍රකාශනයන්ගේ සීමාවන් මොනවද? සමහරවිට මූල්‍ය අනුපාත විශ්ලේෂණයන්ගේ සීමාවන්. දැන් ගිය අවුරුද්දේ ආන තිබ්බේ මූල්‍ය ප්‍රකාශන වල සීමාවන් මොනවද? right? okay. දැන් අපි බලමු එහෙනම් මේ මූල්‍ය අනුපාත විශ්ලේෂණය. දැන් මූල්‍ය අනුපාත විශ්ලේෂණයේදී අපි උගක් වෙලාවට කරන්නේ එකිනෙකට සම්බන්ධ දත්ත දෙකක් අතර ඇති අන්තර් සම්බන්ධතාවය විග්‍රහ කිරීම. right? නැත්නම් අපි ප්‍රමාණාත්මක සම්බන්ධතාවය තමයි විශ්ලේෂණය කරන්නේ. හරි. ඊට කලින් තව දෙයක් මට ඔයගොල්ලන්ට කියන්න අමතක වුණා. දැන් ගියට කල්ලු තහදිබ ප්‍රශ්නයක් මට ඔයගොල්ලන්ට සාකච්ඡා කරන්න බැරි වුණා. මොකක්ද මේ
ෆයිනන්ෂල් එකකවුන්ටිං සහ එහෙම නැත්නම් අනිත් එක මොකද්ද ෆයිනන්ෂල් එකකවුන්ට් සහ මූල්‍ය ගිණුම් කරන සහ කළමනාකරණ ගිණුම් කරන්නේ රයිට් වෙනස මම මේ ප්‍රශ්නය ඔයාලට ලියා ගන්න හැබැයි මට ලබන සුමානේ අහන්න මේක අහන්න මේක ඔයගලට කියයි මේ ප්‍රශ්නේ ලියා ගන්නකො රයිට් මේ ප්‍රශ්නේ ලියා ගන්න මූල්‍ය ගිණුම් කරණය කළමනාකරණ ගිණුම් ක්‍රමය පිරිවැය ගිණුම් කරණය ෆයිනන්ෂල් accounting management accounting cost accounting මූල්‍ය ගිණුම් කරණය කළමනාකරණ ගිණුම් ක්‍රමය පිරිවැය ගිණුම් කරණය අතර ඇති සම්බෙදියාව සාකච්ඡා කරන්න එතකොට මම ඒකත් උගන්වන්න අතර ඇති සම්බෙදියාව තේරුණා නේද cost accounting management accounting financial accounting මේ අතර තිබෙන සම්බන්ධතාවය මොකක්ද එතකොට අපි ඉගෙන ගමු financial accounting උයි management accounting අතර වෙනස මොකක්ද කියලා right ඔන්න මම පොඩි අලුත් විදිහට ප්‍රශ්නයක් කළේ right සම්බන්ධියාව right දැන් අපි යමු අනුපාත විශ්ලේෂණ ඔව් කියන්නේ මොකක්ද සර් අර මූල්‍ය ආයතනවල හෙළිදරව් කිරීමට අදාළ ශේෂ්ත්‍ර මොනවද කියලා හුවම සම්බන්ධිත පාර්ශවයන් සමග සිදු කරන ගනුදෙනු ඒකත් මේ ගන්න පුළුවන්ද මෙතෙන්දි සර් ඔව් පුළුවන් ඒකත් කරන්න පුළුවන් සම්බන්ධය ඔව් ඒකත් ගන්න පුළුවන් ඒකත් අපි මෙතනදී මම වෙනම ප්‍රශ්නයක් වශයෙන් කරනවා ඒකත් ගන්න පුළුවන් ඒ කියන්නේ බාහිර කටයුතු සම්බන්ධයෙන් තොරතුරු ඕකේ good right ඒක තමයි අර ඒකත් ඕකේ ඒකත් දා ගන්න පුළුවන් right right ඒකත් ගන්න පුළුවන් තොරතුරු ඉදිරිපත් කිරීම good right ඒකත් හරි ඒකත් ගන්න පුළුවන් හරි ඒකත් ගන්න පුළුවන් විශේෂයෙන් බැංකුවල ඒක ගන්න පුළුවන් හොඳයි අන්න ඔහොම ඉන්න ඕනේ ළමයි හරි දැන් මූල්‍ය අනුපාත විශ්ලේෂණය අපි ගත්තොත් අපි කිව්වා එකිනෙකට සම්බන්ධ දත්ත දෙකක් අතර ඇතිවන අන්තර් සම්බන්ධතාවය ප්‍රකාශ කරන එකක් තමයි මේ මූල්‍ය අනුපාත විශ්ලේෂණය කියලා කියන්නේ. එතකොට මේ මූල්‍ය අනුපාතය විශ්ලේෂණය කරනකොට අපි සමහර අභ්‍යන්තර වගේම බාහිර සාධක පාර්ශ්වණු තම විශ්ලේෂණය සඳහා යොදා ගන්න. දැන් මේ අනුපාත විශ්ලේෂණයේදී අභ්‍යන්තර සේවකයෝ බාහිර බැංකු මහජනතාව ආයෝජක මේ දෙගොල්ලොන්ටම මේක ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. සාමාන්‍ය මූල්‍ය අනුපාතයක් ගණනය කිරීමෙන් පස්සේ අපිට පුළුවන් මොකද්ද? මූල්‍ය අනුපාතයන් ගණනය කිරීමෙන් පස්සේ අනුපාතයන් සමාගමේ අතීත අනුපාත සමග සංසන්දනය. අන්න මොකද්ද මේ? මොන විශ්ලේෂණයද එක්තරා විදියකට? මතකද අනුපාත විශ්ලේෂණ මූල්‍ය විශ්ලේෂණයේ කාර්යයක් තමයි right? අන්න ඒක අමතක කරන්න එපා right? මූල්‍ය විශ්ලේෂණයේ එක කොටසක් තමයි අනුපාත විශ්ලේෂණ. අනුපාතයන් අතීත අනුපාත සමග සංසන්දනය. ඒ භාවිතා කරලා අනාගතය පුරෝකථනය කිරීම. ඒ වගේම තම ආයතනයත් සම්මත කර්මාන්තයේ ආයතනයත් සමග සංසන්දනය කිරීම. තරගකාරී ආයතනයත් සමග සංසන්දනය කිරීම. දැන් මේවා තමයි මූල්‍ය ආයතනයක අනුපාත විශ්ලේෂණයෙන් ලැබෙන වාසි. මොනවාද වාසි? මූල්‍ය ආයතනයේ අනුපාත විශ්ලේෂණයේ වාසි මෙන්න මේ කරුණු. අනුපාතයේ පසුගිය වර්ෂයත් සමග සංසන්දනය. අනාගතයේ පුරෝකථනය කිරීම. අදාළ සමාගම අයත් කර්මාන්තයේ සම්මත අනුපාත සමග සංසන්දනය. තව එකක් කියන්න පුළුවන්. අදාළ සමාගම සමග අනිකුත් සම්බන්ධ නොවන ආයතනයන් සමග තිබෙන සංසන්දනය. මම උදාහරණයක් කියන්න. දැන් මේකට ඒකත් දාන්න පුළුවන්. right? දැන් හිතන්නකෝ මෙහෙම. දැන් ඔයා බැංකුව. බැංකුවක වත්කම් ප්‍රමාණය අපි දුමු බිලියන 100යි. ඔයගොල්ලන්ගේ බැංකුවේ වත්කම් ප්‍රමාණය බිලියන 100යි.
අපි ගමුකෝ ඉන්ෂුරන්ස් සමාගම. අපි ගමු ඉන්ෂුරන්ස් සමාගම. ඉන්ෂුරන්ස් සමාගමේ වත්කම් ප්‍රමාණය බිලියන 100යි. දැන් එකම කර්මාන්තය නෙමෙයි. කර්මාන්ත දෙකක්. දැන් තේරුණා නේද මම කිව්වේ ඒක? කර්මාන්ත දෙකක් නේ. හැබැයි වත්කම් ප්‍රමාණය එකයි. එහෙනම් අපි බලනවා ඇස් ටර්න් ඕවර් එක මේ දෙකේ. දැන් අපිට සංසන්දනය කරන්න පුළුවන්. මොකක්ද සංසන්දනය කරන්න පුළුවන්? ආයෝජකයෙක් වශයෙන් සංසන්දනය කරන්න පුළුවන් මොනවා මේ ඉන්ෂුරන්ස් එකේ ආයෝජනය කළොත්ද? එහෙම නැත්නම් බැංකුවල ආයෝජනය කළොත්ද මට වැඩිපුර රිටර්න් එකක් එන්නේ. එහෙමනම් අදාළ කර්මාන්තයෙන් වෙන්න ඕනේ නැහැ. විවිධ කර්මාන්ත සමග සංසන්දනය කළ අවබෝධයක් ගන්න පුළුවන්. දැන් තේරුණා නේද මූල්‍ය අනුපාත විශ්ලේෂණයේ ඇති වාසියෝ? අවාසි මොනවද? කොහේ හරි ලියාගමු අවාසි ටික. මොනවාද අවාසි? මූල්‍ය අනුපාත හැමතිස්සෙම අපි විශ්ලේෂණයේදී භාවිතා කරන්නේ මොනවද? ප්‍රමාණාත්මක සාධක. එහෙමනම් ගුණාත්මක තොරතුරු අන්තර්ගත වෙලා නැහැ. අන්න අවාසියක්. එතකොට මූල්‍ය අනුපාත විශ්ලේෂණයේදී අපි උගාක් වෙලාවට භාවිතා කරන්නේ මොකද්ද? ඓතිහාසික දත්ත. ඒකත් යම් කිසි විදියක දුර්වලතාවය. විවිධ ආකාරයෙන් විශ්ලේෂණය කිරීමට තිබෙන හැකියාව. තොරතුරු ප්‍රමාණාත්මක නොවී. මේ ඔක්කොම දුර්වලතා. නැත්තම් ලිමිටේෂන්. මතක තියාගන්න මේවා ඒ කිව්ව ටිකම භාවිතා කරන්න පුළුවන් මූල්‍ය වාර්තාකරණයේදී. right මූල්‍ය විශ්ලේෂණයේදී දුර්වලතා තමයි ඒවා. right එතකොට ඔන්න අපි මූල්‍ය අනුපාත විශ්ලේෂණයේ වැදගත්කම සහ බාධාත් අපි සාකච්ඡා කළා. දැන් අපිට වැදගත් වෙනවා දැන් මම මේවා ටික වැඩිපුර කතා කරන්න යන්නේ නැහැ. මං හිතන්නේ ඔයගොල්ලෝ ඔක්කොම මේවා ෆිනෑන්ස් වල කරනවා. එහෙම නැත්නම් ක්‍රෙඩිට් වල කරන නිසා මං ඊටාවත්ම කෙටියෙන් මේවා විශ්ලේෂණය පොඩ්ඩක් උගන්වන්න ඕනේ නිසා. අපි දන්නවා මූල්‍ය අනුපාත විශ්ලේෂණය කරනකොට ඒවා අපිට බෙදන්න පුළුවන් ක්‍රියාකාරී අනුපාත, ද්‍රවශීලතා අනුපාත, දුබුන්වත් අනුපාත, ලාභදායී අනුපාත. දැන් දුබුන්වත් අනුපාත නම් අපි කළා. ක්‍රියාකාරී අනුපාත, ද්‍රවශීලතා අනුපාත. right එතකොට සමහර මේ liquid ratios ද්‍රවශීලතා අනුපාත අපිට බාසල් 3 මනිනුත් අපේ නියාමනොත් ඉදිරිපත් කරලා තියෙනවා right ඒක වෙනම අනුපාත වගේ. ක්‍රියාකාරී අනුපාත වලින් අපි කරන්නේ කොපමණ දුරට අර වත්කම් තමුන්ගේ කාර්යක්ෂම ආයෝජනයේ කටයුතු සඳහා යොදාගෙන තියෙනවා. ද්‍රවශීලතා අනුපාත කෙටි කාලීන තමුන්ට ඉටු කරන්න පුළුවන් වගකීම් හැකියාව. ණය බැඳීම් තෘප්තිමත් කිරීමේ හැකියාව solvency දිගු කාලීන. වියදම් පාලනයේ ලාභය වැඩි කර ගැනීමේ හැකියාව profitability ratios right එතකොට මම ඔයගොල්ලන්ට මේවා ගැන දීර්ඝ ලෙස සාකච්ඡා කරන්න ඕනේද right මතක තියාගන්න මම හිතන්නේ ක්‍රියාකාරී අනුපාත පොද ඔයගොල්ලෝ මේක ෆිනෑන්ස් වලත් කතා කරනවා අපිට දැනගන්න ඕනේ ප්‍රධාන වශයෙන් මේ අනුපාතවල තිබෙන වැදගත්කම right එතකොට අපි මේකත් එක්ක කෙනෙක් තමයි මෙහෙයුම් චක්‍රය කොපමණ දුරට අපි ණය ලබා දෙනවද අපි භාණ්ඩ මිලදී ගැනීම සඳහා කොපමණ දුරට ණය සඳහා යන කාලය කොච්චර ඉක්මනට අපි පියවනවද ගනුදෙනු කරුවට අපි නැවත අපි මුදල් අය කර ගැනීමට ගතවන කාලය මේක තමයි මෙහෙයුම් චක්‍රය කියලා කියන්නේ. ඒතර සුද්ධ මෙහෙයුම් චක්‍රය කියන්නේ මේ දෙකේ වෙනස. ව්‍යාපාරයක් තොග සඳහා ආයෝජන කරන කාලේ
නායකතියන්ගේ නැවත මුදල් කර ගැනීමට කතවන කාලේ මේ දෙකටම කියන අපි මෙහෙයුම් චක්‍රය. ඒකට සුද්ධ මෙහෙයුම් චක්‍රය කියලා කියන්නේ අපි තොග සඳහා ආයෝජනය කරන කාලය සහ නායකතියන්ගේ නැවත මුදල් අය කර ගැනීමට ගතවන කාලයෙන් අඩු කරෑමෙන් ලැබෙන දින ගන්න. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් මේ කියන්නේ තොග රඳවා ගැනීමේ කාලය එකතු කරනවා ණය ගැති අනිකුත් ලැබීම් කාලය ණය හිමි සහ අනිකුත් ගෙවීම් කාලයෙන් අඩු කළාම අපිට එනවා සුද්ධ මෙහෙයුම් චක්‍රය. එවනම් අපි මොකද කරන්න ඕනේ? පුළුවන් තරම් වැඩිපුර මිලදී ගැනීම සඳහා වැඩි ණය ප්‍රම කාලයක් ලබා ගන්න ඕනේ. අපි ලබා දෙන ණයකරුවන්ට ණය ගැතියන්ගෙන් මුදල් පුළුවන් තරම් ඉක්මනට අපිට ලබා ගන්න. right? ඒක තමයි අපේ මෙහෙයුම් චක්‍රයෙන් කරන්නේ. ණය දෙනකොට අපි පුළුවන් තරම් ඉක්මනට රිකවර් කරගන්න ඕනේ. ණය ගන්නකොට පුළුවන් තරම් ණය කාලය දිගු කරගන්න ඕනේ. right? okay. එතකොට අපි දන්නවා ද්‍රවශීලතා අනුපාතය මොකක්ද කියලා? right? මම හිතනවා ඒක තේරුමක් නෑ. ඒ වගේම අපි දන්නවා නුඹුන්වත් අනුපාතයත් අපි දීර්ඝ ලෙස සාකච්ඡා කළා. එතකොට අපි ගත්තා මූල්‍ය තෝලන අනුපාතය අපි ඉගෙන ගත්තා ගිය සුමානේ. right? ණය හිමිකම් අනුපාතය, debt to asset ratio, debt to 9 ආදී වශයෙන්. එතකොට ණය ආවරණ අනුපාතය මේව පොඩ්ඩක් බලා ගන්න මං හිතන්නේ මේවයිද කියලා වැඩිපුර නමුත් ටිකක් දැනගන්න ඕනේ. අර මං කිව්ව වත්කම් සදා ගිණුම් තැබීම. right? අපි වත්කම් සදා ගිණුම් කරන විදිය කාලෙන් කාලෙට වෙනස් වෙන නිසා ඒ වාර්තා පිළිබඳ හෙළිදරව් කිරීමක් සිදු කරන්න ඕනේ. දැන් අපි සමහර වෙලාවට වැදගත් වෙන අනිකුත් අගයන් තමයි අපි භාවිතා කරන මොනවද වැදගත් දේව තමයි interest margin එක, cost to income ratio එක, කාසා ගිණුම් ප්‍රමාණය. ඔන්න මේ ටික අපිට චුට්ටක් වැදගත්. loan to deposits, ප්‍රාග්ධනය එක, දෙක අක්‍රිය ණය අනුපාතය. දැන් මේවා හරි වැදගත් සංසන්දන. එතකොට මේක අපිට පුළුවන් මේ අනුපාත අපිට සංසන්දනය කරන්න පුළුවන් විශේෂයෙන් අනිකුත් ආයතනත් සමග. මගේ නිම් එක පොදු වශයෙන් අඩු වෙගෙන යනවා. cost to income එක, ජංගම සහ ඉතුරු අනුපාතය. ඇයි මේක අපේ ලාභය දෙනවා. වැඩිපුර කරන්ට් account එකේ වැඩිපුර ඉතුරු තැන්පතු අපේ මුළු තැන්පතු ප්‍රමාණයේ වැඩි ප්‍රමාණයක් තියෙනවා. සාමාන්‍යයෙන් බැංකුවක තියෙන කීයද? සාමාන්‍යයෙන් තියෙන්නේ 33ක් 34ක් වගේ. නමුත් මාජන බැංකේ වගේ තියෙනවා 40කට කිට්ටු කරලා. ඒක හොඳයි. ඒ කියන්නේ මුළු තැන්පතු ප්‍රමාණයේ තිබෙන ජංගම සහ ඉතුරු. නමුත් දැන් මේ දවස්වල හැම බැංකුවකම වගේ කාසා වැඩි. මට කියන්න පුළුවන් කාටද හේතුවක්? හරි? කාටද හේතුවක් කියන්න පුළුවන්ද පුතා? දැන් හැම බැංකුවකම වගේ මේ ජංගම සහ ඉතුරු තැන්පතු අනුපාතය යම් කිසි ප්‍රමාණයකින් වැඩි වෙලා තියෙනවා හැම බැංකුවකම වගේ. ඇයි? කාටද උත්තරයක් දෙන්න පුළුවන්ද? ඇයි මේ ළඟදී අපි ගත්තොත් මේ මෑත කාලයේදී මේ ජංගම අනුපාතය හැම බැංකුවකම වගේ කාසා එක වැඩි වෙලා තියෙනවා. අනුර මොකද කියන්නේ? ඇයි ඒ? මදු දැන් මේ ඔයගොල්ලෝ අනිත් අය තරහ වෙන්න එපා මගේ මේ ලිස්ට් එකේ නම වැටෙන විදිහට තමයි මම මේ කියන්නේ. හරිද? අපි බලමු අනිත් අය තරහ වේද කියලා පල්ලහැට පොඩ්ඩක් කතා කරලා. අංජුලා මොකද කියන්නේ? බුද්ධිකා පල්ලහැ පොඩක් හොයමු බලන්න. හරි. කවුද? ඔසඳ. ඇයි මේ බැංකුවල වරුණි ඇයි මේ බැංකුවල කාස ටික වැඩි වෙලා තියෙන්නේ? මාලා, නිවේෂ්, නිරෝෂිකා, සුවනි. සුවනි නෝ? සවනිද සවනිද? සවනි වගේ නේ. සුමුදු කොහොනේ උත්තරයක් නැහැ නේ ඔයගොල්ලෝ. බුදිද? ඉන්නව නේද?
වරුණ මුදිත අඩු වෙලා තියෙන හින්දා සර් නෑ මම අහන්නේ දැන් මොකද කිව්වේ FD වල රේට්ස් අඩු වෙලා තියෙන නිසා very good මේ දෙකේ hardly any difference ඉතින් මිනිස්සු බලනවා මොකටද FD දාගෙන ඉන්නේ කියලා නේ හරි very good හැම අවස්ථාවකදීම ඕගොල්ලෝ දැක්කොත් එහෙම කසා ප්‍රමාණය නැත්තම් මේ තම්පතු වල ජංගම සහ ඉතුරු ගිණු ප්‍රමාණය තියෙන ප්‍රතිශතය වැඩි වෙනවා මේ පොලි අනුපාතය වල පරතරය අඩු වෙන ගමන් right දැන් මේක දැන් උදාහරණයක් වශයෙන් මම කිව්වොත් එහෙම මේ ප්‍රමාණය අඩු වුණාම විශේෂයෙන් බැංකු තියෙනවා හරි වාසි ලාභ ලබනවා වැඩි කාටද කියන්න පුළුවන්ද මොන වගේ බැංකුවක්ද මේ පොලි අනුපාත අඩු වෙන ගමන් වැඩි ලාභ ලබන්නේ ඒ ප්‍රශ්නම වෙනස් විදිහකට ඇහුවොත් දැන් මම අහනවා මොන වගේ බැංකුවක්ද වැඩි ලාභ ලබන්නේ මේ අනුපාතය බලපාලා වැඩි ලාභ ලබන්නේ විශේෂයෙන් මොන වගේ බැංකුවක්ද අනිත් පැත්තේ ප්‍රශ්නේ ඇහුවොත් ඔයා උත්තරේ ඒකම තමයි ඒ බැංකුවේ තිබෙන යම් කිසි බැංකුවක වැඩිපුර ප්‍රමාණයක් තියෙනවා නම් ස්ථාවර තැන්පත් ඔයගොල්ලෝ කිව්ව එකම තමයි හරි පොලි අනුපාතය අඩු වෙන ගමන් මුකුත් කරන්න ඕනේ නැහැ ලාභය වැඩි වෙනවා මම කිව්වේ තේරුණා නේද right සාමාන්‍යයෙන් අඩු ඉන්ට්‍රස්ට් සිනාරියෝ එකක් යටතේ වැඩි ප්‍රමාණයක් ඒ බැංකුවේගේ තැන්පතු සමන්විතලා තියෙන්නේ FD වලින් නම් මේ පොලි අඩු වෙන ගමන් කිසි අනිවාර්යයෙන්ම මුකුත් කරන්නේ නැහැ පොලිය ලාභය එනවා ඇයි කොහොමද කියන්නේ අපි හිතමු බිලියන 100ක් අපි උදාහරණයක් ගමු බිලියන 100ක් තියෙනවා FD හරි 10%ක් දෙනවා 5% කරනවා දැන් පොලිය වශයෙන් කීයක් දුන්නද බිලියන 10ක් දුන්නානේ බිලියන 100ට බිලියන 10ක් දුන්නා 10%. දැන් 5% කළා කොච්චරක් කියලාද ලාභේ? බිලියන 5යි. මේ නිකම්ම ලාභේ නෝනේ මොකුත් කරන්න ඕනේ. දැන් විශේෂයෙන් මට නම් කියන්න හොඳ නැහැ. නමුත් උදාහරණයක් ගත්තොත් එහෙම ඉතිරි කිරීමේ බැංකුව ඒගේ FDs වැඩි ප්‍රමාණයක් තියෙන බැංකුවට මුකුත් නොකර ලාභ ලබා ගන්න පුළුවන් තමයි ආණ්ඩුවට කියලා SDFR එක අඩු කරගන්න. ඇයි නිකම්ම ලාභ වෙනවා. ඉතින් ආණ්ඩුවත් ඒක කරනවා මොකද ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ආණ්ඩුව ලාභ කොටස් හිමියෝ. ඉතින් ඩිවිජන්ස් දෙන්න එපායි. අන්න පාසි. නිකන් ලාභ වෙනවා මුකුත් නොකර. තේරුණා නේද? හරි ඒ වගේම තමයි පුතා අනිත් පැත්ත. හදිසියම මේක වැඩි වුණ ගමන් අර ලාභේ කොහෙන් එනවද දන්නේ නැහැ. ඇයි? ප්‍රමාණය වැඩි. ඒක හරි රිස්ක් එකක් එතකොට. ඒකින්ද තමයි බැංකු හුඟක් වෙලාවට උත්සාහ ගන්නේ අර කාසා එක හුඟක් 30-40 තියාගන්න. මොකද කොයි වගේ අවස්ථාවක යහට මෙහාට ගියත් ඇති වෙන අවදානම අඩු වෙනවා. දැන් තේරුණා නේද මම කිව්වේ ඒක? right? ඉතින් මෙන්න මේවත් හරියට අපි මේ මූල්‍ය සමාගමේ අනුපාතය අපි සාකච්ඡා කරනකොට ඒ අනුපාතය පොඩ්ඩක් අපි අවශ්‍යතාවයන් සාකච්ඡා කරන්න ඕනේ. හරි? මම ඔයගොල්ලන්ට මේ අවබෝධයක් ලබා දෙන්න තමයි ඒක මම ඉදිරිපත් කළේ ආයතනයක් තුළ අපි සාකච්ඡා කරමින් ඉන්නකොට. හරි? right. දැන් අපි ඊට පස්සේ අපි යමු එහෙමනම් විගණනයට. දැන් ඔන්න අපි මූල්‍ය ශේෂ්ත්‍රයේ සම්බන්ධය මූල්‍ය වාර්තාකරණය සම්බන්ධයෙන් ඉවරයි. දැන් ඒ වගේ තමයි ඔයගොල්ලන්ට මතක දැන් මම මේ දැන් මතක් කරනවා. ඔයගොල්ලෝ දැන් ඒක ශ්‍රී ලංකා මහ බැංකුවේ තහනම් කරලා තියෙන්නේ. ඒ කාලේ මතකද බැංකුව දැම්මා නේද? ජය සිකුරු ජය මොනවද දාපු නැතිව නේද? රිදී මොනවද දැම්මනේ HNB එකෙන් මොකද දැම්මේ HNB එක? අර ගෙවල් එහෙම දුන්නේ. හැම බැංකුවක්ම දැම්මනේ මොකද කළේ? අර සාමාන්‍ය ඉතිරි කිරීමේ ගිණුමක් FD එකක් බවට පත් කළා. ඒ දින වෙනස තෑගි දුන්නා.
තේරුණාද? ඒකනේ කලේ. දැන් ඒගොල්ලෝ කිව්වා ගෙයක් දිනන්න නම් ඔබගේ සාමාන්‍ය ඉතිරි කිරීමේ ගිණුමක හෝ ජංගමක ගිණුමක අවම වශයෙන් රුපියල් 20000ක් තියාගන්න ඕනි කියලා. එතකොට ඔක්කොම මොකද කරන්නේ? FD දාන්න නැතුව සේවින් එකේ තියාගන්න. එතකොට සේවින් එකට ගිහුවේ 5යි FD එකට 10ක් ගෙවනවා. අර සේවින් එකේ තියාගත්ත එක්කෙනා right? તો මොකද ගෙව්වේ කොහොමද? අර තෑගි දුන්නේ කොහෙන්ද? අරකේ වෙනස කීයද? 5 මිලියන් කියමුකෝ. දැන් 5ක ඩිෆරන්ස් එකක් තියෙනවානේ. හම්බෙනවා කියමුකෝ බිලියන 5ක්. මේ බිලියන 5න් බිලියන 2ක් අරගෙන තෑගි දෙනවා. ඒත් බැංකුවට ලාභයි. ඇයි? බිලියන 3ක්. ඊට පස්සේ තමයි ශ්‍රී ලංකා මහ බැංකුව කිව්වේ ලොටරි සඩින්න ලොටරිස් ඩිපාර්ට්මන්ට් ලොටරිස් බෝඩ් එකේ ඉන්නවා. ඕගොල්ලෝ ලොටරිස් කරන්න යන්න එපා කියලා තහනම් කළා. ඊට පස්සේ තමයි ඔය ඔක්කොම ගිණුම් මැදීම් නැවතුනේ. අර තාම ෆොරින් එකට තියෙනවා. හැබැයි තෑගි දෙන්න එපා කියලා නෑ. තෑගි දෙනවනම් හැමෝටම දෙන්න ඕනේ. ඔකට මතකද අවුරුදු තෑගි අරම ඔක්කොම නැතිලා ගියේ ඔය හින්දා තමයි. හරි? රයිට්. එතකොට අපිට කතා කරන්න තියෙන්නේ ওই සම්බන්ධයෙන් අපිට හරි. එතකොට අපි මොන හරි තව ප්‍රශ්නයක් ගත්තොත් එහෙම මම මේ බලන්නේ හරි. හරි. ඕකේ. දැන් ඔන්න අපි යනවා විගණනයට. දැන් ඔන්න අපේ අවසානට පෙර පාඩම right? විගණනය. එතකොට අපි විගණනය ගැන සාකච්ඡා කරනකොට අපිට මොකක්ද මේ විගණක ක්‍රියාවලියක් කියලා කියන්නේ? මොකක්ද විගණක ක්‍රියාවලියක තිබෙන ප්‍රධාන කොටස් තුන මොකක්ද? right? විගණක ක්‍රියාවලියක තියෙන ප්‍රධාන විගණක මූලික මූල්‍ය ප්‍රකාශයන් සම්බන්ධව මූල්‍ය ආයතනයක මූල්‍ය ප්‍රකාශයන් සම්බන්ධව විගණක ක්‍රියාවලියක් කියලා කියන්නේ ඒ කොටස් තුනකින් සමන්විත. එක තමයි මූල්‍ය ප්‍රකාශන සහ වාර්තා ක්‍රමානුකූලව පිරික්සීම. එම ඉදිරිපත් කිරීම සහ ප්‍රකාශ අපක්ෂපාතී ලෙස ඇගීම. එක. ඊට පස්සේ දෙක තමයි එම ප්‍රකාශ දැන් අපි ඉදිරිපත් කරලා තියෙනවානේ වාර්තා එහෙම නැත්නම් ඒකට ප්‍රකාශ ඒ තහවුරු කර ගැනීම සඳහා ඔවුන්ගේ භාවිතා කරලා තිබෙන නිර්ණායක අතර පවතින සම්බන්ධතාවය අවබෝධ කර ගැනීම. දැන් ඒ කියන්නේ ඒ වාර්තාව පිළියෙල කරලා තියෙන්නේ පිළිගත් ක්‍රමවේදවලට අනුකූලවද? සම්මත ප්‍රමිතීන් වලට අනුකූලවද? සංකල්පවලට අනුකූලවද? මූලධර්ම වලට අනුකූලද? මතකයි අපි කළා විගණක විශ්ලේෂණය මේ මූල ප්‍රකාශනයේ විශ්ලේෂණය කියන්නේ මොකද්ද? මූල ප්‍රකාශන වාර්තාකරණය කියන්නේ මොකද්ද? ඒවා පිළියෙල කරන්න ඕනේ පිළිගත් සම්මත සංකල්ප වලට අනුකූලව, මූලධර්ම වලට අනුකූලව සහ ප්‍රමිතීන් වලට. ඒතර විගණනයේදී කරන්නේ ඒ මූල්‍ය ප්‍රකාශන වාර්තා ඒවා නිසි ලෙස පිළියෙල කර තිබෙන ආකාරය සොයා බැලීම. අවසානයේදී මොකද විගණනය කරන්නේ? ප්‍රතිඵල උනන්දුවක් දක්වන අය වෙත ලබා දී. ඕක තමයි විගණනය කරන්නේ. එහෙනම් මොකද්ද විගණක ක්‍රියාවලියක ප්‍රධාන කොටස් තුන? එකක් ප්‍රකාශන පිරික්සීම. ඒ ප්‍රකාශන තහවුරු කිරීම සඳහා භාවිතා කරනු ලබන නිර්ණායකවල සත්‍යතාවය නැත්තම් යොදා ගැනීම right නිසි ලෙස යොදාගෙන තිබෙනවද? තුන ප්‍රතිඵල විගණනයෙන් කරපු ප්‍රතිඵල උනන්දුවක් දක්වන පාර්ශ්වයන් වෙත ලබා දී. right ඔන්න මතකයිනේ simple right මොනවාද විගණක ක්‍රියාවලියේ ප්‍රධාන කොටස් තුන? පරීක්ෂා කිරීම, ඒවා ඒ ලබා දීලා තියෙන තොරතුරු
නිවර්ද ආකාරයෙන් සම්මත ප්‍රමිතීන් සංකල්පවලට අනුකූලව පිළිල කර දෙයි සොයා බැලීම් එසේ සොයාගත් කරුණු උනන්දුවක් දක්වන පාර්ශ්වයන් වෙත ඉදිරිපත් කිරීම. ඒක තමයි කියන්නේ අර විගණක විසින් ඒව මූල්‍ය ප්‍රකාශන පිළිබඳව සහතිකයක් ලබා දීම. මේ මං කියපු එක තමයි මේ පළමු වාක්‍යයේ තියෙන්නේ. ආයතනික මූල්‍ය ප්‍රකාශන වලින් පෙන්වුම් කරන මූල්‍ය தත්ත්වය සත්‍ය සහ සාධාරණය පිළිබඳව ඇගීම. ඒ අනුව එම ආයතනයේ පොත්පත් ගිණුම් කර ලියවිකිලි ස්වාධීන සහ විධිමත් පරීක්ෂණ ක්‍රියාවලිය තමයි විගණනය කියන්නේ. right? මතකයිනේ? එතකොට සාමාන්‍යයෙන් මොකද්ද මේ විගණක ක්‍රියාදාමයක පියවර? සාමාන්‍ය විගණනයක් කරනකොට මොනවද කරන්නේ? එවනම් මුලින්ම කරන්න ඕනේ විගණනය කරනු ලබන ආයතනයේ පිළිබඳ අවබෝධයක් ගන්න. විගණනයේ සැලසුම් කිරීම සහ ක්‍රමෝපායක් ඇති කරන්න. කොහොමද මේ විගණනය සිදු කරන්නේ? මොකද අපි භාවිතා කරන ක්‍රමවේදය. මට දැන් අපිට සම්පූර්ණ විගණනය කරන්න බෑ. පොතෙන් පොත උගුරු කරන්න බෑ. එහෙනම් අපි භාවිතා කරන ක්‍රමය. ඒ ක්‍රමය භාවිතා කළාන් පස්සේ අපි සැලසුම අනුව එකතු කරනවා තොරතුරු. ඊට පස්සේ ඒ ඇගීමක් කරනවා විශ්ලේෂණය කරනවා එම තොරතුරු. එම තොරතුරු භාජනය කරලා අපි වෘත්තීමය විනිශ්චය වලට එනවා. තීරණ වලට එනවා. එම තීරණ ලේඛනගත කරලා වාර්තා කරනවා. මේක තමයි විගණක දිය ක්‍රියාදාමයක ප්‍රධාන පියවර. right? පියවර. right. එතකොට තව කෙනෙකුට අහන්න පුළුවන් මේ විගණක ප්‍රමිතීන් වලදී අනාවරණය වෙන කරුණු මොනවාද? මොනවද අනාවරණය වෙන කරුණු? විගණක ප්‍රමිතීන් වලදී විගණකයේ ගුණාත්මක භාවය, ලියකියවිලි පවත්වාගෙන යාම, නිසි ආකාරයේ ද්විත්ව පාලනයක් ආරක්ෂාවක් ඇතුව සිදු කරනවාදයි විගණකගේ වගකීම්, විෂයපතය, අභ්‍යන්තර දැන් මතක තියාගන්න මේ ප්‍රධාන වශයෙන් අපි ඇසියුම් කරනවා මූල්‍ය වාර්තාකරණයේ විගණනය කරන්නේ බාහිර විගණකුන් කියලා. ඒක මතක තියාගන්න. right? හැබැයි මේ කටයුතු සඳහා අභ්‍යන්තර විගණකගේ භාවිතය එහෙම නැත්නම් ඔවුන්ව යොදා ගැනීම මේවා තමයි අපි ආවරණය වන කරුණු. right? හරි. අපි දැන් තුනට කිට්ටු නිසා අපි විගණනය තවදුරටත් අපි දීර්ඝ ලෙස ලබන සුමානේ පටන් සාකච්ඡා කරමු. එතන අපි ලබන සුමානේ සාකච්ඡා කරනවා මූල්‍ය වංචා. මොකද්ද මූල්‍ය වංචාවක් කියන්නේ? right? දැන් එහිදී මම සඳහන් කරනවා වැදගත් දෙයක්. මෙතනදී මම සඳහන් නොකළ මූල්‍ය වාර්තාකරණය තුලදී ඇති වෙන්න පුළුවන් වංචාවක්. මූල්‍ය වාර්තාකරණයේදී මූල්‍ය වංචා සිදු වෙන්න පුළුවන්. කාට හරි කියන්න පුළුවන්ද මට අද පාඩම අවසන් කරන්න ඉස්සෙල්ලා මූල්‍ය වාර්තාකරණයේදී සිදුව හැකි මූල්‍ය වංචාවකට කෙටියෙන් කියන නම මොකක්ද? window dressing. ඒක නෙවෙයි. මොකද්ද අපි කියනවා තාක්ෂණික නමක් කියනවා ටෙක්නිකල් නේම් එකක් කියනවා ඒක මූල්‍ය වංචාවක්. මූල්‍ය වාර්තාකරණයේදී
සිදුවිය හැකි මූල්‍ය වංචාවක්. නිර්මාණිත ගිණුම් කරන නිර්මාණීය ගිණුම් කරණය අපි කියනවා ක්‍රියේටිව් එකවුන්ටිං. ඒ කියන්නේ මූල්‍ය ආයතනයක ගිණුම් පිළියෙල කරන්න එකවුන්ටන්ස්ලා ගණකාධිකාරිවරු එහෙම නැත්නම් මූල්‍ය ප්‍රධාන නිලධාරී තමුන්ගේ නියමිත මූල්‍ය වාර්තා වැඩි කර හෝ අඩු කර පෙන්වීම දෙකම වැරදි. වැඩි කර පෙන්වීමත් වැරදි. තියෙන ප්‍රමාණයට වඩා අඩු කර පෙන්වීමත් වැරදි. එහෙමනම් අපි ඒකට කියනවා නිර්මාණීය ගිණුම් කරණය. එතකොට අපි ඉගෙන ගන්නවා මූල්‍ය වංචාවක් කියන්නේ මොකක්ද කියලා ලබන සුමානේ. මූල්‍ය වංචාවක් කියන්නේ සාපරාධී ලෙස හොරකම් කිරීම නැත්නම් මූල්‍ය අවභාවිතය. ඒක විතරක් නෙමේ මූල්‍ය වංචාවක් කියන්නේ. එහෙනම් මූල්‍ය වංචාවක් කියන්නේ ගිණුම් වාර්තාත් නිසි ආකාරයෙන් ඉදිරිපත් නොකිරීම, ව්‍යාජ ලෙස ඉදිරිපත් කිරීමත් මූල්‍ය වංචාවක් වශයෙන් හඳුන්වනවා. තේරුණා නේද? ඕකේ? එහෙනම් අපි බලමු මූල්‍ය වංචාවක් කියන්නේ මොකද්ද? අපි මේ මූල්‍ය වාර්තා කරන යටතේ ඒක මූල්‍ය වංචායටදී ඉගෙන ගමු. ඊට පස්සේ දැන් අපි ඉඳන් ඉන්නේ විගණක. එතකොට අපිට ඉගෙන ගන්න තියෙන්නේ මොකද්ද? විගණක මතය මොකද්ද? කළමනාකරන ලිපිය කියන්නේ මොකද්ද? එතකොට අභ්‍යන්තර විගණක සහ බාහිර විගණකේ අතර තිබෙන වෙනස්කම් මොනවද? ඔය ටික තමයි අපිට විගණනය සම්බන්ධයෙන් ඉගෙන ගන්න ප්‍රධාන වශයෙන් තියෙන්නේ. එතකොට විගණක විසින් අවධානය යොමු කළ යුතු හෙළිදරව් කිරීම කරුණු හොයා බලන්නේ කෙසේද? අන්න ඒකත් විගණකේ කාර්යයක් තමයි. රයිට්? අපි ඒ ටික ලබන සුමානේ කරලා මූල්‍ය වංචාත් අපි කරලා අපිට පුළුවන් ඊට පස්සේ අපි බලමු ඉතුරු ටික කතා කරලා ප්‍රශ්න මම ගොඩක් තියෙනවා කතා කරන්නට. අපි බලමු. හරි? ඕකේ. එහෙනම් අද පන්තිය අදට නවත්තමු. මොන හරි ප්‍රශ්න අවසාන වශයෙන් මොන හරි ප්‍රශ්නයක් තියෙනවා ගන්න. රයිට්? මූල්‍ය වාර්තා. මතකයිනේ පාඩම් කරන විදිය? ඕකේ? මොකුත් නැද්ද ප්‍රශ්නයක්? හරිද එහෙනම්? රයිට්. එහෙනම් අපි ලබන සුමානේ නැවතත් එකට හම්බෙමු. රයිට්.